ඉතින් ඔබයන්ගේ මේ දිනට ඉවත් වෙනකොට බාහනයක් ලබා ගන්න විශේෂ වාහනයක් කියලා හිතමු. වාහනයක් ගන්න කෙනෙක් ගාව තියෙන එකක් නිසරවම දකින්නේ. දකිනකොට දෙන්නේ අපි ඒකට ඒ ගන්න එකට එනකොට ගන්න ප්ලෑන් කරනවානේ. ප්ලෑන් කරන සල්ලි හොඳ මොදල් එකතු එතෙන්දී ලෝභය තියෙනවානේ. ඒක තම බාහනයක් කොහොමද අපි ලබා ගන්න ඕනේ? එන්නේ. වාහනේ ඉඳපදන් තමයි රූපවම තමයි ලබා ගන්න වෙන්නේ. එතන ඒ ලබා ගන්න වෙලාවේ ඇති වෙන ලෝභය අකුසලයක තමයි යනවා. ඔව් ඒක අකුසලයක් තමයි. නමුත් ඉතින් අපිට ලෝභය නැති කරනකම් ලෝභය පවතිනවා කියන බව අපි තේරුම් ගන්නවා. ඒතර තියෙන ලෝභය දැන් අපි තේරුම් ගන්නට ඕනේ යමක් සර්ව සම්පූර්ණයෙන් අපට වෙනස් කරන්න පුළුවන් නම් නරක තත්ත්වය සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සම්පූර්ණයෙන් බැහැර කරන්න බැරි අවස්ථාවක සිද්ධ වෙන බරපතල හානිය අවම කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. අපි කරන සත්තු මැරීමෙන් සර්ව සම්පූර්ණයෙන් වළකින එක තමයි හොඳ. එතකොට ඒ පිළිබඳව අපි කැප වෙන්න ඕන උනන්දු වෙනවා. හැබැයි ගිහියෙක් හැටියට කුඹුරු කොටන්න සිද්ධ වෙනවා. එතකොට එහෙන් ගොවිතැන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට පණුවක් කැපෙනව නේද? කුඹුරු කොටනකොට පණුවෙක් කැපෙනව නේද? එතකොට එහෙමනම් ඒක අධාර්මිකද? ඉච්ඡර හිතලා බලලා ගිහියෙකුට ජීවත් වෙන්න බෑ. එහෙනම් ඉතින් මහාන වෙන්න. එතකොට පැවිද්දෙක් හැටියට පොළව කෙටීම ආදී සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා. ගිහියෙකුට එහෙම කරලා ජීවත් වෙන්න බෑ. දිවි පැවැත්වීම සඳහා ගොවිතැන් කිරීම ධාර්මික උපක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ පව දේශනා. ඒ දේශනා කරන්නේ ඇයි අර අපි කුඹුර කොටන්නේ හේන කොටන්නේ සත්තු මරන්න සරසුම් කරලා නෙමෙයි. අපි ජීවිතේ පවත්වා. දැන් අර දරවැලි අර වේද මහත්තයා දැන් ටිකට ඉස්සලා කතා කරනකොට කිව්වේ ඒ සීයලා හැමින්න කාලේ හේන කොටලා ගල්ලා ගිනි තියන්න ඉස්සලා මහා කන්නලාවක් කරලා මේ එක්ක උදළු තලයකට හරි මොකකට හරි තට්ටු කරගෙන මහා කන්නලාවක් කරනවා මේ උත්සාහ කරන්නේ මගේ ජීවිතේ පවත්වා ගන්න ඒ වගේම දන් දෙන්න අමුදරුවන් පෝෂණය කරන්න මේ යමක් උපේ ගන්නයි මේ හදන්නේ. එහෙම නැත්නම් මේ සියල්ල අත්පත් කරගෙන අරන් යන්න නෙමෙයි. ඒ නිසා මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නටයි මම මේ හේන ගොවිතැන් කරන්නේ. ඒ නිසා හිත මං ගිනි තියෙනවා සතුටේ බල ඵලයක්. එතකොට මේ මෙතන තමයි අර සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්නේ පරිසරයත් එක්ක. එතකොට දැන් අපි යම් දේවල් සම්පාදනය කරගනිද්දී අපි මූලිකත්වය දෙන්න නැත්තේ අහවලා ළඟ වාහනයක් තියෙනවා මාත් ඒ වගේ වාහනයක් ගන්න ඕන කියන තැන නෙමෙයි. මූලිකත්වය දෙන්න නැත්තේ අවශ්‍යතාවය කොහොමද? ඒ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක් ගන්න. එතනදී තින් පාට කොහොමද, හැඩ කොහොමද, ප්‍රමාණය කොහොමද කියලා තව කෙනෙක් අරගෙන තියෙන එකක් එක්කලා සංසන්දනය කරලා බැලුවට කමක් නැහැ. හැබැයි ප්‍රධාන වෙන්න නැත්තේ තමන්ගේ අවශ්‍යතාවය. දැන් අදක්ක වෙලාවට වෙන්නේ අවශ්‍යතාවයේ යටපත් වෙලා ගිහිල්ලා හැඟීම ඉස්මතු වෙලා ඒ හැඟීමට වහල් වෙලා අපි දේවල් වලට යොමු වෙනවා. එතනදී ප්‍රශ්නාවක් වැඩෙනවා. ඊළඟට තෘප්තිමත් වෙන්නේ නැහැ. දැන් අල්ලපු ගෙදර එක්කෙනාගේ වාහනේ දැකලා ඒක අරගෙන ආවම ඊට වඩා වෙන එකක් හොඳ එකක් දැක්කොත් එදා ඉඳලා මනස උඹතුෙන් දඟලනවා ඒ වගේ එකක් ගන්න. ඒතර මෙහෙම ගියාම ඉවරයක් නැහැ. ඒ නිසා අපි එතනදී පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ අවශ්‍යතාවය කොහොමද කියලා හඳුනාගෙන ඒවත් එක්කලා දේවල් සීමා කරගන්න. එතන තෘෂ්ණාවක් තියෙනවා. තෘෂ්ණාවක් තිබුණාට අරතරන් හානිදායක නෑ හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන තරම්. දැන් අතීත කාලේ මිනිස්සු ඇත්තටම අවශ්‍යතාවයෙන් මතයි දේවල් සම්පාදනය කරගත්තා. අද හුඟා වෙලාවට ඒවා යන්නේ අවශ්‍යතාවයක් පැත්තකින් තියලා හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරනවා. අඳුමක් කරනවත් එහෙමයි, කෑමක් කෑවත් එහෙමයි. අන්තිමට තමන්ට ඕන જાති නෙමෙයි කන්නේ නිකන් හොඳයි කියලා ලෝකේ තමයි. ඒක කන්නත් බෑ. දැන් ඔය තියෙන්නේ මොනවද අර බට්ට වගේ જાතියක්
මැකරෝනිද මොනවද කියලා ප්ලාස්ටික් බට වගේ. ඒකට මොනවට කනවත් දන්නේ නැහැ. ඉතින් ඒවා ගුණයි අරහෙන්නේ කියලා. ඉතින් මේ මහා විශේෂ කෑමක් කියලා. ඉතින් හදලා දෙනවා. ඉතින් අනිත් අය කාම උපකරණටම අපි කන්න ඕන දේවල්. ඒකට ඒකේ යම්කිසි ගුණයක් දැනගෙන කනවා නම් ඒක ගැටලුවක් නෑ. නමුත් ඉතින් ඒක මේ හොඳ කෑමක්, ඒක පිටරට කෑමක්. ඉතින් සමහර කෙනා එහෙම තමයි බෙදලා. ඉතින් පිටරට මිනිස්සු කනවා කියලා අපි කන්න ඕනද ඒක? අමාරුයි. එහෙම අවශ්‍යතාවයක් නෑ. අපේ අවශ්‍යතාව හඳුනාගෙන අපි ආහාර පාන අනුභව කරන්න ඕන, අඳුන් අදින්න ඕන. දේවල් වලට මුල් තැන දෙන්න ඕන. දැන් ඉස්සර කාලේ කුස්සියේ ගෙදර දොරේ අවශ්‍යතාව බලලා තමයි වෙළඳපොළට යන්නේ. අද එහෙම නෙමෙයි. වෙළඳපොළට ගිහලා රාක්වල අඩුක් කරලා තින්නේ කොහොමද? එහෙම තමයි බඩු ගන්න. කොහොම කන පිටින්. අන්තිමට කඩේට ගිහිල්ලා සල්ලි වේදන් කළා. එන්නේ ගෙදරට ඕනේව නෙමෙයි. වැඩිපුරම වෙළඳ දැන්වීමෙන් highlight කරන්නේ. ඉතින් ඒ වගේ මට්ටමකට අද පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි ජීවත් වෙන්නේ කාගේ වුමනාවටද? කාගේ ඕනකමටද? ඉතින් ඒ වගේ අපි අනිත් හිතා බලන්න. ඒ නිසා Tamanට වාහනයක් අවශ්‍ය නම් වාහනයක් ගන්නවා. ඒක වැරද්දක් නෑ. එතකොට Tamanට ඉඩමක් අවශ්‍ය නම් ඉඩමක් ගන්න. Tamanට ගයක් හදන්න ඕන නම් ගයක් හදන්න. Tamanට විවාහයක් වෙන්න ඕන නම් විවාහයක් වෙන්න ඕන. අවශ්‍යතාවයන් හරියට හඳුනාගන්න. එතනදී මොන වගේද මම ඒක කරන්න කියලා ආදර්ශයක් හැටියට තව කෙනෙක් අරගෙන තියෙන දේ සංසන්දනය කරලා බැලීම වරදක් නෙවෙයි. අපිට පූර්ව නිගමනයක් ඇති කරගන්න. ඒක ගැටලුවක් නෑ. හැබැයි අවශ්‍යතාවය තමන්ගේ අවශ්‍යතාවය වෙන්න ඕන. දැන් මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් අපේ දොස්තර මහත්මයා ගේ හදලා තියෙනවා. ඒතර එතුමා ඒකද කිව්වේ මම මේ ගේ හැදුවේ මට ජීවත් වීමේ අවශ්‍යතාවය. ඒක කවුරුවක් හදලා තියෙන හැටියට ගේ හදන්නට නෙවෙයි මට ඕන. දැන් සමහර වෙලාවට දැන් මට හම්බුණා එක බොහොම ගාස් මිල මුදල් තියෙන නෝනා කෙනෙක්. ඒ නෝනා ගයක් හදන්න කියලා සැලසුමක් හදලා අන්තිමට ඔක්කොම අර මොඩල් හදලා පෙන්නලා ඒවා කරලා සියල්ල කරලා ගේ හදලා. ගේ හදලා බිත්ති බඳලා වහල ගෙවුවන් පස්සේ ඒ නෝනා ගිහිල්ලා බැලුවෙන් පස්සේ ඒ ගේ එකම තැනකව Tamanට අවශ්‍ය වැඩ ටික කරගන්න ඉඩ නැහැ. අර හින් බිත්ති බඳලා මෙහෙන් කොරිඩෝර් දාලා මෙහෙන් කෑලි දාලා අර හින් වහල කෑල්ලක් හදලා මෙහෙන් මෙහාට ඕම එක එක ලස්සන කරලා දෙනවා. අන්තිමට Tamanගේ අවශ්‍යතාවයන් ටික ඉටු කරගන්න ඒකේ ඉඩ නැහැ. අන්තිමට බිත්ති එහෙන් කඩලා මෙහෙන් කඩලා ආයෙ ඔක්කොම වෙනස් කරලා අර වගේ දෙතුන් ගුණයක් වේදන් කරලා තමයි මේ හදන්න හැදුනේ. ඒත් බැරිතර අන්තිමට විකුණන්න දෙවුවා. ඒතකොට දැන් කාගේ අවශ්‍යතාවයටද ගේ හදන්නේ? ගේ Tamanගේ අවශ්‍යතාවයක් නම් ඒක කාගේවත් සැලසුම නෙමෙයි. සැලසුම Tamanට ඇඳ ගන්න දෙයක් නැත්නම් වෙන කෙනෙක් ඇඳට කමන්නේ. හැබැයි කියන්න ඕනේ මට මෙන්න මේ ටිකයි අවශ්‍ය වෙන්නේ. මෙහෙමයි වෙන්න ඕන. එතකොට එතනට මුල් තැන දෙන්න. එතකොට ඒකෙදි අපි ඒක තෘෂ්ණාවද කියලා ඉච්ඡර දුර දිග ගිහින් අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා තෘෂ්ණාව සර්වසම්පූර්ණයෙන් දුරු කරන්න අපි වෑයම් කළ යුතුයි. නමුත් පැවැත්මේදී අපට අවශ්‍යතාවයන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය යම් කිසි තෘෂ්ණාවක් ඒතර තියෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. ජීව ජීවත් වෙනකොට සම්පත් ඇසුරු කරනකොට ඉතින් එහෙම 100%ක් නෙමෙයි නැතුව කටයුතු කරන්න ලෙහෙසි නෑ. ඒක අවම කරගන්න පුළුවන්. අර හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාව කියන තැනට මුල් කර දෙන්නට පුළුවන්. ඊළඟට එතනදී අපි දේවල් සම්පාදනය කරද්දී කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය. වාහනයක් ගත්තට කමක් නැහැ. යථා ලාභ. යථා ලාභ කියලා කියන්නේ මට ලැබෙන පමණින් මට තියෙන පමණින්. එතකොට අර අනේකාගේ දේ සංසන්දනය කරලා ගන්න ගියොත් සමහර විට තමන්ගේ පඩියෙන් ගෙවා ගන්න බැරි තරමට. තමන්ට ඔරොත්තු නොදෙන මට්ටම. ඒකට යථා ලාභ නෙමෙයි. ඊට පස්සේ වාහනේ ගත්ත දවසේ ඉඳලා ණය බරයි, පීඩාවයි, ඊට පස්සේ ෆිනෑන්ස් වලින් ඒක අරගෙන යනවා. එතකොට තමන්ට වාහනේ පරිහරණය කිරීමේ සතුට නෙමෙයි තියෙන එක ගත්ත දවසේ ඉඳලා නැති අමතර අර්බුදයක් මහ කරච්චලයක් කිසේ දායි. එතකොට අවශ්‍යතාවය ඉතු වෙන්නේ නැහැ නිකන් වෙහසක් විතරයි. එතකොට යථා ලාභ. නැත්නම් යථා බල තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය. අපි හිතමු තව කෙනෙක් දුන්නා කියලා නිකන් දුන්නා කියලා. තව කෙනෙක් අරන් දුන්නා කියලා. අරන් දුන්නා නිකන් දුන්නා තමන්ට ඔරොත්තු දෙනවද? ඒ ප්‍රමාණයක් සැලකිලිමත් වෙන්න.
දැන් දීර්ඝ කාලයක ඉඳලා අපි ඔය ධර්ම දේශනා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා එක එක්කෙනා අපට යෝජනා කරන්නේ ආම්බුලන්ත වාහනයක් ගන්න වාහනයක්. ඉතින් ගන්න බැරිද ගෙවන්න බැරිද කොහොමද කියන්නේ. ඉතින් මම නිතරම කියන්නේ මම වාහනයක් ගන්නවා මෙන්න මේ පදනම මත. ඒ වාහනේ නඩත්තු කිරීමේ අයිතිකාරයෙක් ඉන්න ඕන අනිවාර්යයෙන්. එතකොට ඒ අයිතිකාරයා විසින් වාහනේ පූර්ණ වගකීම දරන්න ඕන. ඊට පස්සේ ඒ වාහනේ කැඩෙන බිඳෙන ඒවා හදන ඒවා ඒ ඔක්කොම එයා විසින් කරන්න ඕන. ඊළඟට ඩ්‍රයිවර් මහත්තයාත් නම් ඉතින් මට පුළුවන් ඔය ගමනක් ගියන් පස්සේ ඉතින් කොහෙන් කීයක් හරි හම්බ වෙනවනේ. ඒකෙන් තෙල් ටික ගහන එක සහ රියදුරු මහත්තයාට අවශ්‍ය නම් මට ගෙවන්න පුළුවන්. හැබැයි වාහනේ පිළිබඳ පූර්ණ වගකීම යම් කිසි කෙනෙක් විසින් දරනවා නම් සුදුසු රියදුරෙක් හොයලා දෙනවා නම් දෙන වාහනේ මම බාර ගන්න ලැහැත්ති. තෙල් ටික ගහගෙන යන්න මට පුළුවන්. ඔය කොන්දේසි වලට එක ගණන් ඕන කෙනෙකුට පුළුවන් මට වාහනයක් පූජා ගන්න. එහෙම නැත්නම් මට ඕනේ නැහැ. ඒ මොකද කවුරු හරි ඇඟේ ගහලා යයි. ඊට පස්සේ මම එපායි. කැරිජ් ගානේ ඉන්නයි. එහෙනම් මම මොකටද නිකන් මේ තියෙන වැඩ වලට අමතර එකක් පටල ගන්න. ඒ නිසා හැමතිස්සෙම අපිට සිහි කල්පනාව තියෙන්න ඕනේ. මොනවද මගේ අවශ්‍යතා මම කුමක් සඳහාද මේක පරිහරණය කරන්නේ කියන එක අපිට මතක තියෙනවා. එහෙම මතක නැති වෙච්ච එකම දැන් ඒතකොට මම සංසන්දනය කරන්න ගියොත් එහෙම අනිත් ධර්මදේශකයන් වහන්සේලාට හොඳ වාහන තියෙනවා. දැන් අනිත් හාමුදුරුවෝ හොඳ ලොකු වාහන වල ඇවිල්ලා බහිනවා. ආයෙත් මටත් මෙහෙම එකක් තිබුණොත් හොඳයිද කියලා හිතුණා නම් අර හැම මාත් ගිලින්න ඕනේ. මොකද උන්වහන්සේලා දුක් විඳලා මම දුක් විඳින්නේ. ඒක ඕනේ. මගේ අවශ්‍යතාව ටික මොනවද? මට කරන්න පුළුවන් මොනවද? මට ඔලොත්තු දෙන්න ප්‍රමාණය මොකද්ද? මගේ සැහැල්ලුව විනාශ වෙන්නේ නැති වෙන්න මම කොහොමද සාර්ථක? ඒ ටික තේරුම් අරගෙන මගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒ නිසා චේතනාව පිරිසිදු වෙනවා වගේම දැන් අර අපි මුලින්ම කිව්ව එකයි අදහස හොඳ වෙන්න පුළුවන්. දැන් වාහනයක් ගන්නේ 아무තෙන් දැන් අවශ්‍යතාවය සලකලා වෙන්න පුළුවන් වාහනේ ගන්න හොඳ අදහසින් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක නඩත්තු කරන්නත් එපායි. මේකට තෙල් ගහන්නත් එපායි. එතකොට දැන් ඔය සමහර වාහන තියෙන්නේ තෙල් ලීටරයකින් කිලෝමීටර් 3-4යි යන්නේ. ඉතින් එහෙම එකක් ගත්තන් පස්සේ මේක තෙල් බොනවනේ. ඉතින් කොච්චර හරි පෙට්‍රල් ගහනවා. ඊට පස්සේ ඒක මොනවා හරි පොඩ්ඩක් ඩැමේජ් වුණොත් ඊට පස්සේ කෑල්ලක් දාන්න ගියාම ලක්ෂ 15යි 20යි. ඉතින් එහෙම කරන්න ගියන් පස්සේ කොහොමද නඩත්තු කරන්නේ? ඉතින් මට පුළුවන් ද එහෙම කරන්න. ඒ විදිහට හිතලා කල්පනා කරලා බලලා වුණ දැන් මේ ඊපෙරේදාර අපේ හිතවත් මහතේදී ඒ මහත්මයා නම් ව්‍යාපාරිකේ මොකද්ද ඒකත් වාහනේ මොනවා හරි ඇන කෑල්ලක්ද කොහෙද වැටලා මේ එන්ජින් එක නරක් වෙලා. දැන් ලක්ෂ 25ක්ද කොහෙද ලක්ෂ 25ක්ම 40ක්ද මන්ද යනවා එන්ජින් එක විතරක් දාලා. ඉතින් එතකොට දැන් මේක එන්ජින් එක දාලා නඩත්තු කරනවද? එහෙම නැත්නම් වාහනේ විකුණනද? විකුණන්න බෑ එන්ජින් එකනේ කරලා තියෙන්නේ. එතකොට ඒක මේ වාහනේ ස්වභාවික දෝෂයක් නොවන නිසා ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නැහැ. කම්පැනියෙන් ගෙවන්නේ නැහැ. තොන්දරගන්න. මොකද ඇණයක් වැටිලා ඒක වුණා කියන එක ඇතුලේ නැමෙච්ච උනා කියන එක ඒක වාහනේ ප්‍රශ්නයක්වත් ස්වභාවික සිද්ධියක් නෙමෙයි. ඉතින් එතකොට මේ වගේ මතුවෙන කාරණාත් එක්කලා යථා ලාභ ලැබෙන පමණට යථා බල වරොත්තු දෙන ප්‍රමාණයට යථා සාරුප්ප ඊළඟ අනිත් එක ගැළපෙන ප්‍රමාණය. එතකොට දැන් අපි හුඟක් දකිනවා සමහර හාමුදුරුවෝ ඒ වගේ පිටු වෙන කෙනෙක් අරන් දුන්නා හරි කියලා ඒ විදිහට ලොකු වාහනවල එනවා. එල්ල බැස්සෙන් පස්සේ මිනිස්සු දොස් කියනවා බලන්න. ඕම් බලපල්ල ගම හාමුදුරුවෝ වාහනේ. එතකොට එහෙම කියන්නේ. එතකොට අපි කොච්චර වටිනා දහමක් කිව්වා වුණත් මිනිස්සු ගන්න මේ හඳු අපර නිකන් ඇවිල්ලා බණ කියලා ඒ බලපංග ගාව වාහනේ. එහෙම තමයි කතා කරන්නේ. එතකොට මේ පැවැත්ම සහ මේ ප්‍රකාශනය කියන දෙක එකට සැසඳුනේ නැත්නම් අපේ ලෝකෙට මඟ දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ඔරොත්තු දෙන්න ප්‍රමාණය. හැබැයි ව්‍යාපාරිකයෙක් නම් එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ ව්‍යාපාරිකයට ව්‍යාපාරික මට්ටම තුල Tamanට ගැළපෙන උසස් මට්ටමේ වාහනයක් තෝරගන්න නෑ. එයා ඉතින් නිකන් ත්‍රී වීලර් එකක ගිහිල්ලා ව්‍යාපාර කරන්න බෑ. එතෙන්දි ගැළපෙන ප්‍රමාණය කියලා කියන්නේ මේ පල්ලෙහා මට්ටමින් පවත්වනවා කියන එක නේ. ගැළපෙන කියන්නේ ගැළපෙන.
උසස් එකක් නම් ගැලපෙන්නේ ඒක. ඊට වඩා අල්ප එකක් නම් ගැලපෙන්නේ ඒක. ඒ විදිහට අවශ්‍යතාවය සහ ගැලපෙන නොගැලපෙන බව මේ හැම දෙයක්ම ගැන සැලකලාම අපි වැඩ කටයුතු කරනවා. එතකොට අපිට මේ සතුට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අතරමඟදී කඩාවැටෙනවා. වැඩි දුර ගෙනියන්න. මොන්නේ ධනුෂ් මහත්තයාලා කියලා ධර්මදේශනේ ලිඛිතය තිබුණාම අපිට දෙන්න බෑ. ඔව් මේක පුළුවන් ශක්තිදායක කවදාවත් විද්‍යාත්මක ප්‍රශ්න විසඳරයි. ඔව්. ධර්මදේශනාව. ඒ කියන්නේ අපි දේශනාවේදී කලේ මේ බුදුදහමේ තියෙන ධනෝපායන ක්‍රමය දැන් අල්පේච්ඡ වෙන්න ඕන කියලා අපි නිතර කතා කරනවා. අල්පේච්ඡ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නිකන් වැරහැලි ඇඳගෙන මොනවා හරි මේ කබල් වාහනයක එහෙම යනවා කියන එකම නෙමෙයි. අල්පේච්ඡ වෙනවා කියලා කියන්නේ අපි උත්සාහ කරනවා උත්සාහ කරලා ඒ ලැබෙන දෙයින් අපි තෘප්තිමත් වෙන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න ඕන. හැබැයි වීර්ය කරලා ලැබෙන දෙයක්. එහෙම නැත්නම් වීර්ය නොකර නිකන් අතපය බැඳගෙන ඉන්නට නෙමෙයි. අපි හැමතිස්සෙම වීර්ය කරන්න ඕන නොලැබු දේවල් ලබන්න. හැබැයි වීර්ය කලින් පස්සේ අපිට ලැබෙන්නේ කොච්චරද ඒකෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්න ඕන. නොලැබු කොටස ලබන්නට නැවත වීර්ය කරන්න. ඒතර අල්පේච්ඡ කියලා කියන්නේ අර විදිහට නිකන් හැංගීම් වලට වහල් වෙලා කටයුතු කරන්නේ. අවශ්‍යතාවයේ සලකාගෙන දේවල් සම්පාදනය කරන්නට අපි උනන්දු වෙනවා. ඒ වගේ කාරණා හොඳට පැහැදිලිව විවරණය කරගත්තන් පස්සේ අපිට ගොඩාක් ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්.
කරන්න අයිතියක් නැහැ කියන එකේ තේරුම භික්ෂුන් වහන්සේලා උපසම්පදා සාමණේර හාමුදුරුවන්ට නෙමෙයි. උපසම්පදා හාමුදුරුවන්ට විනය ශික්ෂා පදයක් තියෙනවා. බීජගාම, භූතගාම, පාතව්‍යතා, පාජිත්‍ය. බීජගාම, පාතව්‍යතා, පාජිත්‍ය, භූතගාම, පාතව්‍යතා, පාජිත්‍ය. ඒ කියන්නේ පැලවෙන බීජ වර්ග ඛණ්ඩනය කරන්න, කපන්න, කඩන්න, බිඳින්න, විනාශ කරන්න උපසම්පදා වික්ෂුන් වහන්සේ නමකට සුදුසු නැහැ. එතකොට අවතක් සිද්ධ. ඊළඟට පැලවෙච්ච ගහක කොළ මල් අතු කඩන්නට, පැලවෙච්ච ගහක් කපන්නට සුදුසු නැහැ. ඒකට ඒකෙන් අවතක් සිද්ධ වෙනවා. එතකොට හැබැයි මේවා මහා බරපතල පව්කම් නෙවෙයි. ඒක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ වඩා සංවර වීම සඳහා එසේ කටයුතු කරන්න. එතකොට එහෙම දෙයක් සිද්ධ වුණොත් ඒකෙන් පොඩි අවතක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවත ඇවත් දිසාගෙන පිරිසුදු වෙලා නැවත සංවර වෙන්න පුළුවන්. එතකොට දැන් මේ පුංචි ශික්ෂාපද ගැන පවා සැලකිලිමත් වෙලා කටයුතු කරන විනයධර විනයට උගා ගරු කරන එහෙම හාමුදුරුවෝ තියෙනවා. සමහර හාමුදුරුවෝ ඉතින් ඒක එච්චර ගණන් ගන්න නැතුව කටයුතු කරන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි දැන් පළතුරු ගෙඩියක් අපි හිතමු අඹ ගෙඩියක් කැපුවයි කියලා ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ඇටේ කැපෙන්නේ නැහැ. හැබැයි ලුණු ගෙඩිය අර උඩ මේ අර මුල් අදිනකොට කපලා දාපු ගමන් එතකොට ලුණු ගෙඩිය කියන එක දැම්මම පැලවෙනවා. එතකොට ලුණු ගෙඩිය සුද්ධ කරනවා කියලා අර ඇස්ස කපපු ගමන් ඒක පැලවෙන්නට තියෙන ඉඩයි කැපිලා යනවා. එතකොට ඒ නිසා ඒක අර ශික්ෂාවට ඇතුළත් වෙනවා. හැබැයි අඹ ගෙඩිය කපනවා කියන එක ඒකට අයිති වෙන්නේ නැහැ. මොකද ඒකෙන් ඇටේ කැපිලා විනාශ වෙන්නේ නැති නිසා. පෙර ගෙඩියක් කපනවා කියන එක ඒකට අයිති වෙන්නේ ඇට කැපෙන්නේ නැත්තම්. දෙහි ගෙඩියක් කපනවා කියන එක ඒකට අයිති වෙන්නේ නැතුව කපන්න පුළුවන්, ඇට කැපෙන්නේ නැතුව කපන්න පුළුවන්. එතකොට ඒ වගේ. අර ඇට කැපිලා විනාශ වුණොත් තමයි එතකොට අර පැලවෙන්න තියෙන බීජයක් විනාශ කළා කියන ගැටලුව එන්නේ. ඊළඟට දැන් ඔය නිසා තමයි ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ගොටුකොළ ව්‍යංජනයක් හරි වළඳනකොට ඒක කප්පියම් බන්තේ කියලා කප්පියම් කරලා ගන්න කියන්නේ දායකයට කියලා ඒක වෙනම කැප කරවලා ගන්නවා. එතකොට ඒ මොකක් නිසාද ගොටුකොළ දණ්ඩක්. එතකොට සම්බෝලේ හදපු දණ්ඩ උනත් අර මුල් කැලලක් එක්කලා තියෙනවා. මේක පැලවෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඔව් ඒක. නැහැ එහෙම නෙමෙයි. දැන් ඒවා ඇත්තටම පනවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ ওই නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෝ හරිම පරම අවිහිංසාවක් එක්කලානේ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අය චෝදනා කරන්න ගත්තා මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අවිචාරශීලීව මේ කනකොළ පාගනවා. එතකොට පැලෑටි පොඩි කරනවා. ඒ වගේ ප්‍රශ්න ආවා. ඒවත් එක්කලා තමයි බුදුරජාණන් වහන්සේ ගොඩක් විනය ප්‍රඥප්ති දේශනා කරන්නේ මහජනයාගේ චෝදනා එන විදිහේ දේවල් කරන්න එපා. ඊළඟට සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේම භික්ෂුන් වහන්සේලා තමන් ඉන්න කුටිය හදාගන්න පොරව අරගෙන ගිහිල්ලා ගස් කැපුවා. ඒකට කැපුවෙන් පස්සේ ඒවා ඉන්න රුක්ෂ දේවතාවුන් එහෙම යන්නේ නම නැතුව ඒගොල්ලෝ බුදුහාමුදුරන්ට ඇවිල්ලා ඇවිටිලි කළා. ඒ මඟ අවස්ථාවල බුදුහාමුදුර ශික්ෂාපද පනවලා. ඒ වගේ මතුවෙච්ච ප්‍රශ්න නිසාමයි ඒවා පනවලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා ඉතින් එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. Tamanට අවශ්‍ය විදිහට ඒවා පවත්වා ගත්තා. ඒ වගේ පුංචි කාරණා බුදුහාමුදුරුවෝ පනවන්නේ අර එකයි මම කිය අපේ හෘද සාක්ෂියට 100%ක් එකඟ වුණාට සමාජයේ ඇසුරු කරන අනිත් අය ඒවා වැරදි හැටියට දැකලා බරපතල විදිහට චෝදනා කරනවා නම් නිග්‍රහ කරනවා නම් ඒ වෙනත් පරිස්සම් වෙන්න වෙනවා. ඒතකොට ඒකත් සැලකිය යුතු කාරණා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වශයෙන් මහ ජනතාව දැඩිසේ පිළිකුල් කරලා ප්‍රතික්ෂේප කළොත් ඊට පස්සේ භික්ෂුව කියන දේ සමාජයේ ගණන් ගන්නේ නැහැ. එතකොට ධම්මවල පෙන්වන්න බැරි වෙනවා. ඉතින් දැන් අද මේ ඇත්තටම එක පැත්තකින් බලනකොට අද සමාජයේ සිදුවෙමින් පවතින්නේ භික්ෂුන් වහන්සේ පිළිබඳව තියෙන ගරුත්වය ටික කෙලෙසෙමින් යනවා. ඒත් එහෙම කෙලෙසිලා ගියත් පස්සේ අන්තිමට උන්වහන්සේලා කියන දෙයක් කවුරුත් ගෞරවයෙන් බාර ගන්න සූදානම් වෙනවා. ඉතින් ඒකකොට ලොකුම පරිහානියක් සිද්ධ වෙනවා. අර ගිහි පැවිදි මේ දෙපිරිස අතර තියෙන ධාර්මික සම්බන්ධතාවයේ පළුදුවේ. එහෙම නොවෙන්නට ඕන.
වෙලාවට අපිට තියෙන්නේ දුකට මේ සුමකට යන තියෙන අවස්ථා නෙමෙයි. සමාජ විද්‍යාවක අපිට මොනවද යන්නේ අවස්ථා වැඩි. සාපේක්ෂව ගත්තොත් දුම අතලස්ස අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ අවස්ථාවකදී ඔබ වහන්සේ දේශනා කරා කල්‍යාණ මිත්‍රයන් තෝරා ගැනීම සඳහා. ඒකෙන්දී පොඩ්ඩක් අපිට පැහැදිලි හොඳයි. මොකද දැන් කල්‍යාණ මිත්‍රයාගේ අසුර තමයි අපේ බොහෝ විට මේ ආත්ම භාවයේදී සහ ඉදිරි අනාගතයේදී අපිට යහපතක් ගෙන දෙනවද නැද්ද කියන එක බොහෝ විට තීරණය කරනවා. ඒ නිසා මේ කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීම සඳහා අපිට තව ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඔව් දැන් කල්‍යාණ මිත්‍රයෙක් කියන කෙනෙක් ඇත්තටම අපට ඕන වෙන්නේ හැම විටම අපට තනියෙන් නිවැරදි තීරණ ගන්නට අපි සමත් වෙන්නේ නැති නිසා. මොකද ප්‍රත්‍යඥ ස්වභාවයේ ඉන්න තාක්කල් අපට සමහර වෙලාවට අපි ප්‍රඥාවෙන් තීරණ ගත්තට සමහර වෙලාවට අපි ඕන කෙනෙක් නේ හැඟීම් බව තීරණ ගන්නවා. ඒ කියන්නේ අපේ රුචි අරුචිකම් මත. ඒක නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් මං කැමතියි ඒකට. ඒතකොට මං ඒකට වැඩි තරක් දෙනවා. අන්න එතනදී තමයි කල්යාණ මිත්‍රෙක් ඕන වෙන්නේ. පොඩ්ඩක් ඇඟිල්ලෙන් යනවා කියන්න ඔබට කැමති වුණාට ඕක කරන්න එපා. ඔකේ මේ වගේ අනර්ථයක් වෙනවා. එතකොට සමහර දේවල් තියෙනවා අපි ඒවට කැමති නැහැ. අර පෞද්ගලිකව මම ඒකට රුචි නැහැ. රුචි නැති වුණාට ඒක කරන්න වෙනවා සමාජ අභිවෘද්ධිය සඳහා අවශ්‍යතාවය සඳහා. එතනදී කල්යාණ මිත්‍රෙක් ඉන්න වෙනවා මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න ඒකට යොමු කරන්න දිරිගන්න. ඉතින් ඒ වගේ අර හැමතිස්සෙම අපි දක්ෂ නැහැ නිවැරදි තීරණම ගන්න. ප්‍රඥාවෙන් මදහත්ව ගන්න තීරණවලදී අපි ඒක කරගන්නවා. ඒ සමහර අවස්ථාවල අපි හැඟීම් බරව කටයුතු කරනකොට අපිට නිවැරදි තීරණ වලට එන්න බෑ. ඒ බඳු තැන්වලදී තමයි කල්යාණ මිත්‍රයෙකුගේ සහයෝගය අපට අවශ්‍ය වෙන්නේ. ඒක කල්යාණ මිත්‍රෙන් හඳුනා ගැනීමේදී ඉතින් නැවත නැවත කල්පනා කරලා බලලා යම් කිසි මිත්‍රයෙක් අපිට යම් යම් දේවල් කරන්න කියනවා නම් කරන්න එපා කියනවා නම් ආපසු හැරලා බලන්න ඕනේ ඒ කරන්න එපා කිව්ව දේවල් නොකර සිටීමෙන් අපිට හොඳක් වෙලා තියෙනවා. ඒක කරන්න කිව්ව දේවල් කිරීමෙන් අපිට හොඳක් වෙලා තියෙනවා. මේවා ටිකක් අධ්‍යයනය කරලා බලන්න ඕනේ. සංසන්දනය කරලා. එහෙම බලනකොට තමයි ඒතනත්ත අපිට හොඳ දෙයට මඟ පෙන්වන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා තීරණය කරගන්න පුළුවන්. ඒ සමහර විට සරල කාරණාවලදී එහෙම හොඳ විදිහෙන් අපිට මඟ පෙන්වලා සමහර බරපතල කාරණයකදී තනිකරම කන පිට යන විදිහට අපිට මඟ පෙන්වීමක් කරලා තියෙන්න පුළුවන්. එතකොට අපි හඳුනා ගන්නවා මෙච්චර කාලයක් ඇසුරු කළා වුණාට නිවැරදි පැහැදිලි පදනමක් ඇතුව කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරපු ඇසුරක් නෙමෙයි කියන්නේ. ඉතින් එහෙම ලේසි නැහැ ඒවා හඳුනා ගන්න කාලයක් අධ්‍යයනය කරන්න වෙනවා නැවත නැවත අර විදිහට කර්ම සංසන්දනය කරලා. කල්යාණ මිත්‍රයෙක් කියන කෙනා අපට අවශ්‍ය වෙන්නේ අර වගේ අපි දුර්වල වෙන්න පුළුවන් අවස්ථා තියෙන නිසා. එහෙම නැත්නම් අපිට අපි දක්ෂණම් නිවැරදි තීරණ ගන්න මොකටද තව කෙනෙකුගේ උපදෙස් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් හැමතිස්සෙම අපි දක්ෂ වෙන්නේ සමහර වෙලාවට හැඟීම් බරව තීරණ වලට එළඹෙනවා. ඉතින් අර දැන් අනිත් කාරණේ ඔබතුමා කිව්ව අනිත් කාරණේ දැන් අපි සමාජය තුළ අපට මුණ ගැහෙන්නේ යහපතට ගොනු වෙන හේතු සාධක නෙමෙයි විනාශ වෙන්න තියෙන කාරණාමයි. ඉතින් ඒකම තමයි ගුණධම් වඩන්න තියෙන සුදුසුකම. ඒක අපිට හැමදේම අපි හිතන විදිහට අපට සහයෝගය පිණිස ආව නම් 아무තෙන් අපිට වඩන්න දෙයක් නැහැ. එතකොට අපිට වැඩෙන්න ඕන වෙන්නේ අපි ශක්තිමත් වෙන්න ඕන වෙන්නේ අර ප්‍රතිවිරෝධතා එන නිසා ඒවට ඔරොත්තු දෙන්න. ඇත්තටම බෝසත්වරයෙකුගේ චරිතයක් කරන් බැලුවෙන් පස්සේ ඒ බෝසත්වරයා බුද්ධ කියන තැන දක්වා පරිපූර්ණ වැඩෙන්නේ මොකක් නිසාද? සමාජයෙන් එන ඝර්ෂණයක්. බෝසත් චරිතය දිහා අපි බුදුහාමුදුරුවෝ තුලින් බෝසත්වරයා දිහා බලනකොට අපිට ගෞරවයක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ පැත්තකින් තියලා ඒ බෝසත් චරිතය විතරක් අරගෙන බැලුවොත් අපිටම එකග වෙන්න බැරි කාරණා සමහරලාට ඒ තැන්වල තියෙනවා. ඒ චරිතවල. එතකොට මිනිස්සු ඒවට එරෙහි වෙනවා. මිනිස්සු ඒවත් එක්ක ගැටෙනවා. ඒ ගැටෙන්නේ ඇයි? බෝසත්වරයා හිතන්නේ විශ්වීය සංකල්පයක් එක්කලා. අපි හිතන්නේ දේශීය ප්‍රාදේශීය සංකල්පනාත් එක්ක. ඒතර අපේ සංකල්පනා සීමා සහිතයි. බෝසත්වරයාගේ සංකල්පනා ඊට වඩා පුළුල්.
පුළුල් සංකල්පයක් එකලා මනලා දේවල් කරනකොට අපේ පටු සංකල්පයට ඒවා හරියන්නේ නැහැ. ඒතර අපිට හිතෙනවා මේ මිනිස්සු අපරාධයක් කරන්නේ, වැරද්දක් කරන්නේ කියලා. මොකද දැන් වරද්ද නිවැරද්ද තීරණය කරන දැන් ඒත් හොඳ කාරණයක් අපිට මතුවනේ. වැරද්ද නිවැරද්ද තීරණය කරන මිනුම්දඬු තුනක් තියෙනවා. එකක් තමයි විශ්වයට පොදු හේතුඵල කියන සිද්ධාන්තය මිනුම්දඬු. ඒක විශ්වයටම පොදුයි. ඒක සිංහලද දෙමළද බෞද්ධද අබෞද්ධද ලංකාවේද පිටරටද ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කියන මොනම වෙනසක්වත් නැහැ. ඕනම කෙනෙකුට අදාළයි හේතුඵල නැවති මූලික සිද්ධාන්තය. ඒක තමයි හොඳ නරක විනිශ්චය කරන පළමුවෙනි මිනුම්දඬු. දෙවෙනි මිනුම්දඬු තමයි ඒ සමාජය තුල ඒ රට තුල ඒ ජාතිය ආගම තුල ඇති කරගන්න සම්මුතිය. ඒක තමයි දෙවෙනි මිනුම්දඬු. තුන්වෙනි මිනුම්දඬු තමයි තමන්ගේ පෞද්ගලික අදිෂ්ඨානය. එතකොට දේවල් හොඳද නරකද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ ඒවා. දැන් අපි ඔක විවරණය කරගත්තොත් අපි හිතමු සමාජ සම්මුතියයි කියලා කියන්නේ දැන් මොන අපේ රටේ නීතියක් තියෙනවා. එතකොට පිටරටකට ගියන් පස්සේ මේ නීතිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉන්න තාක්කල් අපේ රටේ නීතියට එකඟ වෙන්න ඕන නැත්නම් නඩු ගන්නවා. නැත්නම් වැරදිකාරයෙක් වෙනවා. පිටරටකට ගියන් පස්සේ අපේ රටේ නීතිය හාට හරියන්නේ ඒ රටේ නීතියට අනුව අපි කටයුතු කරනවා. නැත්නම් නඩු ගන්නවා. එතකොට අපි කොච්චර කිව්වත් නෑ මම හිතට එකගවයි වැඩේ කළේ කියලා එහෙම හරියන්නේ රටේ පවතින පොදු නීතියට අපි එකඟ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි වැරද්දක් කළා. එතකොට රටේ නීතියට අපි කොච්චර එකඟ වුණා වුණත් සමහරට අර විශ්ව නීතියට අපි එකඟ නැත්නම් ඒක අකුසලයක් වෙනවා. විශ්ව නීතිය කියන්නේ හේතුව ඵල. දැන් අපි හිතමු පුංචි කාලෙම තමන්ගේ තාත්තා තමන්ව දාලා ගිහින්. පස්සේ කාලෙක තමන් ලොකු මහත් වුණාට පස්සේ පිරිසත් එක්කලා ආරවුලක් ඇති වෙනවා, ගහනවා, මිනිස්සෙක් මැරෙනවා, තමන් දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ. ඒ මැරිලා තියෙන්නේ තමන්ගේ තාත්තා. තමන් දන්නේ නැහැ, මැරෙනකම් තමන් දන්නේ නැහැ. ඒ තාත්තා දන්නෙත් නැහැ මේ වගේ පුතා කියලා. හැබැයි ආනන්තරේ පාව ගන්න සිද්ධ වෙනවා. ඇයි? ඒක තමන් දැනගත්තේ නැතත් තාත්තා දැනගත්තේ නැතත් සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චේතනාව, උපක්‍රම කිරීම, ඉන් ඝාතනය වීම කියන මේ කර්ම පහ සම්පූර්ණලා තියෙන ප්‍රාණඝාතයකට අවශ්‍ය කර්ම පහ. දැන් දන්නේ නැත්තේ මොකද්ද මේ තාත්තද නැද්ද කියන එකනේ දන්නේ නැත්තේ. ඒක ඔහු දැනගත්තත් නැතත් විශ්ව ධර්මයක්, විශ්ව සත්‍යයක් ඒ පියාගේ ලෙයින් වශයෙන් මේ දරුවා බිහි වුණා කියන එක විශ්වයේ පොදු සත්‍යයක්. ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක ඇත්තක්. ඒ හේතුඵල සම්බන්ධතාවය මත අනිවාර්යෙන් ඒතනත්ත පීතෘ ඝාතන අකුසල කරගත්තා වෙනවා. ඒකෙන් ආයි ගැලවෙන්න බෑ. එතකොට හැබැයි උසාවියට ගියොත් සම්මත නීතියත් එක්කලා ඒ දරුවා නිදහස් වෙන්න පුළුවන්. හදිසි කෝපයත් එක්කයි ක්‍රියාත්මක වුනේ. තමන් මරන්නට ආපු නිසායි ආයුධයෙන් දමා ගැසුවේ. එතනදී තමන්ගේ රැකවරණය සඳහා ඒක කළේ. ඒ නිසා නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සම්මත නීතියෙන් ඔහු නිදහස්. හැබැයි විශ්ව නීතියෙන් ඔහුට සමාවක් නැහැ. විශ්ව නීතියෙන් ඔහු වැරදිකාරයෙක් වෙලා සම්මත නීතියෙන් ඔහු නිවැරදිකාරයෙක් වෙනවා. එතකොට පෞද්ගලික මිනුම් දන්න කියලා කියන්නේ අපි හිතමු තමන් සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙච්ච දවසට විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදන්. එතකොට විකාලයේ ආහාර ගන්න නැහැ. ආහාර ගන්න නැහැ කියලා සම්මත කරගෙන ඒතනත්තා ඉර පහුණාට පස්සේ ඉර බැස්සට පස්සේ ආහාර ගන්නවා. ගත්තන් පස්සේ දැන් මේක විශ්ව ධර්මයට අනුව ආහාර ටිකක් ගන්නවා කියන එක අපරාධයක් නෙමෙයි. ලෝක ධර්මයට සමාජ සම්මුතියට අනුව කොයි වෙලේ කෑවත් ඒක වැරද්දක් නෙමෙයි. නමුත් එදා දවසේ සිල්ගත්තු දවසේ ඔහු හවස කෑවොත් ඒක වරදක් වෙනවා. මොකක් මතද? තමන් ඇති කරගත්තු පෞද්ගලික අදිෂ්ඨානය. මං අද විකාලේ භෝජන ගන්නේ නැහැ කියලා තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒක ලෝක ධර්මයට අනුව ඒ කියන්නේ සමාජ සම්මුතියට අනුව වැරද්දක් නොවුනත් විශ්ව ධර්මයට අනුව වැරද්දක් නොවුනත් ඒතනත්ත වැරද්දක් කළා වෙනවා තමන්ගේ පෞද්ගලික අදිෂ්ඨානයට හටහැනිව කටයුතු කරනවා. ඒතර බෝසත්තුරු අරගත්තන් පස්සේ බෝසත්තුරු කටයුතු කරන්නේ බෝසත්තරයා කියන කෙනා බුදු වෙන්නට ප්‍රාර්ථනා කරන්නේ මේක රටක ඉන්න මිනිස්සු නිවන් දක්වන්නවත් ඒක ප්‍රදේශයක ඉන්න එක ජාතියක එක ආගමක මිනිස්සු නිවන් දක්වන්න විතරක් නෙමෙයි. සමස්ත විශ්වයේ සකල සත්ව ප්‍රජාවට.
එතකොට බෝසත්තරයට වැදගත් වෙන්නේ ඒ රටේ නීතිය මොකද්ද මේ රටේ නීතිය මොකද්ද මේගොල්ලන්ගේ නීතිය මොකද්ද කියන එක නෙමෙයි. බෝසත්තරයට වැදගත් වෙන්නේ විශ්ව ධර්මය. විශ්ව ධර්මයේ තමන්ගේ පෞද්ගලික අධිෂ්ඨානය. ඒ නිසා බෝසත්තරයා විශ්ව ධර්මයට එකඟව කටයුතු කරනවා. හැබැයි රටේ නීතියට එච්චර සලකන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හැම විටම නෙමෙයි සමහර අවස්ථාවල. දැන් බලන්නකෝ වෙස්සන්තරාත්ම භාවය. අර එළියට දන් දෙනවා. එතකොට මේ දන් දෙන්නේ මොකද? දැන් තමන්ගේ රටට කිසි අඩුවක් නැහැ සමෘද්ධිමත්. අල්ලපු රටේ වැස්ස නැහැ. ඉතින් මේ මිනිස්සුත් රකින්න ඕන. හැබැයි රටේ නීතියට අනුව ඒ වගේ තමන්ගේ රටට ඉන්න එකම හස්තිය වෙන රටකට පරිත්‍යාග කිරීම එහෙම තීරණයක් ගැනීම රටේ රාජ්‍ය නීතියට විරුද්ධයි. විරුද්ධ වුණාට බෝසත්තරයට ඒක ඇති තේරුමක් නැහැ. බෝසත්තරයට ඒකේ ගැටලුවක් නැහැ. ඔහුට ඕනකම තියෙන්නේ සමස්ත ප්‍රජාව රකින්න. ඒක රටක මිනිස්සු රකින්නත් නැහැ. ඒ නිසා බය නැතුව එළියට දන් දෙනවා. හැබැයි සමාජයේ විරෝධතාවයක් එනවා. මොහු රටේ සම්පත් ආයතාව විදිහට පාවිච්චි කළා. මොහු රාජ්‍යයට සුසු නැහැ. නෙරපාන. ඒක තමයි විදිහට ලෑස්ති. එතකොට ඒ සමාජ සම්මුතිය තුළ ඕනම ගස්ඨනයක් ආවොත් ඒවා විඳගන්න බෝසත්තරයා සූදානම් වෙනවා. මොකද ඔහුගේ දර්ශනය ඊට වඩා පුළුල්ලු විශ්ව ධර්මයක් එක්කයි බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපිට එහෙම කරන්න බෑ. අපිට එහෙම කරන්න බැරි මොකක් නිසාද? අපේ ක්‍රියාපටිපාටිය ඒ තරම් පුළුල් වෙලා ගැඹුරට පුහුණු වෙලා නැති නිසා සමාජයෙන් යම් ආందోලනයක් ඇවිල්ලා ගස්ඨනයක් ආවොත් අපිට දරා ගන්න බෑ. දරා ගන්න බැරුව කඩන් වැටෙනවා. ඒ කඩන් වැටෙන නිසා අපිට සිද්ධ වෙනවා හැමතිස්සෙම සමාජ සම්මුතියට එකතු වෙනවා. සමාජ සම්මුතියෙන් එන ඕන ආందోලනයක් අපිට දරා ගන්න පුළුවන් නම් පොදු විශ්ව ධර්මයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න පුළුවන්. හැබැයි හිතුවක්කාර වෙන්නට නෙවෙයි ලෝකෙට යහපතක් කරන්න. බෝසත්තරයාට කරන්නේ නිකන් රටේ නීතියට මම එකඟ නැහැ උඹලට පුළුවන් දෙයක් කරපල්ලා කියන එහෙම හිතුවක්කාර අදහසකින් නෙමෙයි. ඊට වඩා පොදු දැක්මකින් බොහෝ දෙනාට යහපතක් කිරීමේ පදනමේ ඒ පටු සම්මුති පටු සීමා පරයායයි. එහෙම නැතුව හිතුවක්කාර වෙලා නාස්තියක් කරන්නට නෙමෙයි. ඒ නිසා බෝසත්තරයෙකුගේ දැක්ම කියන එක හරි පුළුල්. බෝසත්තරයා දේවල් මනින හැටි වෙනස්. අර පොදු විශ්ව ධර්මයක් එක්ක තමයි ඔහු ගොඩක් දේවල් සංසන්දනය කරලා කටයුතු කරන්නේ. ඉතින් බෝසත්තරයාගේ මුළු සසර ගමන තුළම ඒ බෝසත්තරයා සංවර්ධනය වෙන්නේ බෝසත් කාල සීමාව තුළ කවුරුවත් ඔහු කරන ඒවා අගය කරන්නට ගරු කරන්නට සූදානම් නැහැ. හැම විටම විරෝධතා, දෂ්ටන, ප්‍රශ්න, අර්බුද මතුවෙනවා. මේ පැමිණෙන අර්බුද ටිකට ඔරොත්තු දී ගන්නට අවශ්‍ය ශක්තිය ගොඩනැගීම තුළ තමයි අරතරන් ජීවිත පරිත්‍යාගයෙන් මේ පාරමිතා සම්පාදනය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපට වුණත් අනිත් සියලු දෙනාගේ සහයෝගය ලැබෙනවා නම් ගුණධර්ම වඩන්න මෙච්චර අමාරු නෑ. හැබැයි ඉතින් එතකොට අමුතුවෙන් ගුණධර්මයක් වැඩේද කියන්නත් බෑ. ඇත්තටම එතන ජීවත් වෙන සුදුසු පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ කර්ම කොහොම හරි කාලා දීලා ජීවත් වෙනවා කියන එකම නෙමෙයි. අර අපිට ගුණධර්ම එක්කලා ජීවත් වෙන්න සුදුසු පරිසරය. ඒ කියන්නේ සදාචාරයෙන් පරිබාහිර නොවි සදාචාර ධර්මත් එක්කලා ලෝක ධර්මයක් එක්කලා අපිට සංසන්දනය වෙලා ගැටෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. ඒක නැත්තම් අපි හිතමු දැන් සමහර පරිසරයක් තියෙන්න පුළුවන් සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි තනිකරම ආයතන ජීවත් වෙන්න පහසුයි. ඒ ජීවත් වෙන්න පහසු නැට ඒ තුල ගොඩනගෙන්නේ තනිකරම සදාචාර විරෝධී විදිහේ අක්ෂර ධර්ම පද්ධතිය. එහෙමනම් ඒ බඳු තැන
ධනෝපායනයේ සඳහා පහසු නිසා ජීවිතය පහසු වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රතිරූප දේශයක් නෙමෙයි. සුදුසු ප්‍රදේශයක් නෙමෙයි. ඒ මොකද අර මනුෂ්‍යත්වයේ සංවර්ධනය වෙනවා නෙවෙයි මනුෂ්‍යත්වයේ පරිහානියට යන්නයි කර සාධක වෙන්නේ. ඒ නිසා සුදුසු ප්‍රදේශයක් කියලා කියන්නේ මිනිස්සෙක් හැටියට මෙලව පරලව අභිවෘද්ධිය සලසා ගන්නට සුදුසු විදිහේ වාතාවරණයක් පසුබිමක් තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ සත්පුරුෂයෝ ඉන්න, කල්යාණ මිත්‍රයෝ ඉන්න, ධර්මයේ තියෙන තිබඳු ප්‍රදේශයක් කියන එකයි කියන අදහස. මේ බුද්ධ ශාසනයෙන් ඔක්කොටම නිවන් දකින්න පුළුවන් නම් මොකටද මෛත්‍රී බුදුහාම පහළ වෙන්නේ නේද? ඒක මෛත්‍රී බුදුහාම පහළ වෙන්නේ තව කවුරුත් නිවන් දකින්න ඉන්න නිසානේ නේ. ඒ නිසා දැන් ඒ වගේ දැන් උන්වහන්සේ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා. දැන් මේ ශාසනය තවම ජීවමානව තියෙද්දි අපි තව සසුනක් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ නේද කියන අදහස. නමුත් අපිට ඒක ප්‍රකාශනයක් හැටියට හැමෝම එහෙම කළ යුතුයි කියලා අපිට නියම කරන්න බෑ. නියම කරන්න බෑ කියලා කියන්නේ දැන් මේ පරිසරය තුලත් ඉන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනයේ යම් තනතුරු ප්‍රාර්ථනා කරගෙන යන අය අපි අතරත් ඉන්න පුළුවන්. ඉතින් අපි කොහොමද ඒ වළක්වන්නේ? ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝත් බුද්ධ ශාසනය පිහිටවන්න යන්නේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන්නේ. එතකොට ඒ අනුකම්පාවෙන් කටයුතු කරනකොට එතනින් නිවන් දකින්නට ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගෙන යන විශාල පිරිසක් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ව අපිට හැල්ලුවට ලක් කරන්න බෑ. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයා අනාගතේ බුදු වෙනවා කියලා ප්‍රාර්ථනා කළාම ඒ පැතුමත් එක්කලා එහෙනම් අපිත් ඒ ශාසනයට එකතු වෙනවා අපිත් ඒ ශාසනයට එකතු වෙනවා කියලා ප්‍රාර්ථනා කරපුවා බොහොමයක් හිටියා. එතකොට එතනදී දීපංකර බුදුහාර චෝදනා කළේ නැහැ. මේ මං ඉඳද්දී අය තව කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මොකටද? එහෙම එකක් නෑ ඉතින්. ඒ කෙනාගේ පැතුම් එක්කලා එක එක්කෙනා ඒවා සකස් කරගෙන යන හැටි. ඉතින් අපිට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් නම් හොඳයි. යම් කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න වණ අහන්නට කැමති නැත්නම් දී ගන්නට බන්තරට යන්නට අවශ්‍ය වල කැමති නැත්නම් ඉඳලා තියඩක් නෑ මට මාල්ලේ කම් කරගන්න පාලේ මටත් ආය කවුරුත් කරන්නේ ඔව් ඒක හරි. දැන් අම්මා හිතනවා නම් මම තව දුර දිගට යන්න ඕනේ නෑ මම මේ ශාසනයෙම නිවන් දකින්නවා කියලා ඒක අම්මගේ තීරණයක් නේද? ඒක හොඳයි. එතකොට අපි හිතමු දැන් තව කෙනෙක් තීරණය කරනවා කියලා නෑ මම මෛත්‍රී බුද්ධ ශාසනය තමයි නිවන් දකින්නේ කියලා. එතකොට අපිට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම විරුද්ධ වෙන්න බෑ. ඒකට අකමැති වෙනකොට ඔව් ඔව් දැන් මෙහෙමයි. දැන් තව කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරනවා කියලා අපිට ඒකට හිත නරක වෙලා හරියන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට ඒකට හිත නරක වුණොත් එහෙම අපිට ඒකත් නැහැ මේකත් නැහැ. එයා නම් මෛත්‍රී බුද්ධ ශාසනයෙන් හරි නිවන් දකින්න. ඒකට හිත නරක කරගන්න ගියොත් තවද මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නෑ මේ ශාසනයෙන් නිවන් දකින්න හම් වෙන්නේ නෑ. හිත නරක කරගෙන කොහොමද නිවන් දකින්නේ? ඒ නිසා අපි පුහුණු වෙන්න ඕන පැමිණෙන කාරණා වලට ඔරොත්තු දෙන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ කෙලෙස් නසනවා. කෙලෙස් නසන්න නම් ඔව් එතකොට දැන් Tamanට දැන් අපිට මේ සමාජයේ කවුරුත් අපි කැමති දේවල් කරගන්න කවුරුත් මේ අපිට පාර හදලා දෙන්නේ නැහැ. ඒතකොට අපි ඒවත් පරිස්සමින් හදා ගන්න ඕන. නේද? අනිත් අය අපිට ඒකට ඉඩ දෙන්නේ නැත්නම් අපි පරිස්සමින් ඕනකමින් කල්පනාවෙන් ඒ අයගේ හිතත් නම්මගෙන ඒ අදාළ කටයුත්ත කරගන්න ඒ අයගේ සහයෝගය ගන්නෙ කොහොමද කියලා අපි දක්ෂ වෙන්න. එහෙම නැතුව බලපට මේකට ඉඩ දියල්ලා කියලා කිව්වට ඉඩ දෙන්නේ නැත්නම් මොකද කරන්නේ? ඒතකොට ඒමත් එහෙම හැපිලා අපි අපාගත වෙන්නද? එහෙම වුණොත් ඉතින් ඒ අයට නෙමෙයිනේ අලාභය අපටමනේ අලාභය නේද?
ඒ නිසා අනිත් අය ඉඩ දුන්නත් නොදුන්නත් අපි යන ගමන් මඟ සකස ගන්න අපි පරිස්සම් වෙන්න ඕන. අනිත් අයගේ සහයෝගය එකට ගන්නෙ කොහොමද කියලා අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නැති වුණොත් මෛත්‍රී බුද්ධ සාධනෙත් නැහැ මේකෙත් නැහැ. එහෙම නොවෙන්න අපි පරිස්සම් වෙන්න. ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරන්න එපා කියනවට වැඩිය මෛත්‍රී බුද්ධ ශාසනයේදී හරි යමෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ බුද්ධ ශාසනයේදී ධම්මග වඩන්න ඕන කියලා උපදේශයක් දුන්නා නම් එහෙම කරන්න ඒක තමයි ඇත්තටම විය යුත්තේ. ඒ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී හරි මොන ශාසනය ප්‍රාර්ථනා කළත් කමක් නැහැ. හැබැයි මොන ශාසනයේදී නිවන් දකින්නත් ඉතින් ධර්මයේ ප්‍රගුණ කරන්න එපායි. නිසා මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නවා කියලා හාහා පුරා කියලා ඒ ශාසනය ආරම්භ වුණාට පස්සේ එතනදී ගුණ දහම් වඩලා හරියන්නේ නැහැ. ඉතින් කල්ප ගානක් මනස පුහුණු කරන්න ඕනේ. නිසා බණ අහන්නේ නැතුව පොතක් බලන්නේ පිළිපදින්න නැතුව හිටියාම හිත කොහොමද වෙන්නේ? අන්න ඒක තමයි. ඒ නිසා අපි මේ ජීවිතේම දහම් අසමින් පොතපත කියවමින් ටික ටික අපි මේ ජීවිතේම පුහුණු කරන්න ඕනේ. මේ ජීවිතේ පුහුණු කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී හරි ඒක නිම කරගන්න. ඉතින් ඒ නිසා අපි මොන ශාසනය ප්‍රාර්ථනා කළත් කවද දැන් අපි තුන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනයෙත් නෙමෙයි ඊටත් එහා ශාසනයක් ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් අපි තුන් මෙහෙම දැන් කවුද ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. අපි දන්නවනේ බුදුබව ප්‍රාර්ථනා කළා කියලා. ඒතර උන්වහන්සේ පහළ වෙන්නේ කොයි කාලෙද? අපි දන්නේ නැහැ. ඉතින් කල්ප කීයකින්ද? නමුත් උන්වහන්සේත් එක්කලා යන පිරිසක් නැද්ද? ඊළඟට අපි හිතමු නාවනේ අරිය ධම්ම හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ බුදුබව ප්‍රාර්ථනා කළා. ඒතර උන්වහන්සේත් එක්කලා යන පිරිසක් නැද්ද? මේ මෛත්‍රී බුද්ධ ශාසනයද කල්ප කොච්චරකින්ද කවුද දන්නේ? තව කල්ප 100කින්ද 1000කින්ද 10000කින්ද කල්ප ලක්ෂකින්ද කල්ප දසලක්ෂකින්ද කවුද දන්නේ? ඉතින් ඒත් ඉතින් යනවා. එතන ප්‍රාර්ථනා කරගෙන එතන අදිෂ්ඨාන කරගෙන. ඉතින් අපට පුළුවන් ද මොඩියෝ කියලා ප්‍රතික්ෂේප කරන්න? එහෙම කරන්නේ. ඉතින් අනිත් එක එහෙම යනවායි කියලා අපි මේ ජීවිතේ ගුණ දහම් වඩන්න ඕනේ. අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා. එහෙම කියන්න බෑ. කල්ප ලක්ෂයක් එහා පැත්තේ නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් අපි අද ඉඳලා ගුණ දහම් වඩන්න ආරම්භ කරන්න ඕන කොහොමද වෙන්නේ? දැන් නිෂ්ඨාව දකින්නේ නිමා වෙන්නේ කොතනද කියන එක ඒක තමන්ගේ අදිෂ්ඨානයක්. ඒක වෙනම කාරණයක්. හැබැයි හැම අවස්ථාවකම ඉඩ ලැබෙන හැම මොහොතකම අපි ගුණ දහම් වැඩිම පුහුණු කරන්න. ඒකයි අවශ්‍යයි. යාස් බෝල පුහුණු කරවන්නේ ආතුනේ මෙයන් ගෙනියන්නේ. මොකද්ද? පුහුණු කරගෙන ආපුවානේ පුහුණු කරගෙන ආපුවානේ ගෙනියන්නේ. එතකොට වෙන ශාසනයක් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා නම් පෙර භවයක මේ ජීවිතේ නෑ මෙතනදිම නිවන් දකින්න උත්සාහ කරන්න කියලා එහෙම කිව්වට හරියන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි එක්කෙනාගේ පැතුම් මාරු කරන්න අපි දඟලන්න ඕනේ. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන විදිහට ප්‍රාර්ථනා කරගෙන ගියදී අපි උනන්දු කරවන්න ඕනේ. නැත්තේ ප්‍රමාද වෙන්නේ නැතුව ගුණධම් වඩන්න. එතනටයි අපි උනන්දු කරවන්නේ. ඔව්. එහෙම අවස්ථාවල අපි දන්නේ නැහැ මල්ලිකා දේවියටත් අවසන් ජීවිතයේ මේ අකින්සයට අපාගත වෙන්න සිදු වුණා. නිසා එන්නේ මේ වගේ කුසලින් බලවත් නොවිච්ච කෙනෙක් මම හිතන්නේ පාපසිතුවිල්ලක් බෝ කරගෙන එචම් සත්ත්ව කුලයක ඉපදුනොත් එහෙම මම හරියට එක දිගට 500 වතාවක් විතර එනසම් 1000 වතාවක් විතර එම කුලෙම උපදිනවා. ඒ කියන්නේ කුලෙක් තුනක් 500 වතාවක් විතරම කුලෙක් කළාම උපදින දෙයක්. ඒකත් දැන් අපිට ඒ විදිහට බැලුවොත් ශාසනයේ තියෙන දැන් කටවර බවත් එක්ක දැන් මේ ආත්මෙ ලැබුවයි කියලා අපිට මෛත්‍රී බුද්ධ ශාසනයේ අහිමි වෙන්න බැරි කමක් නැද්ද අපිට? ඔව් අහිමි වෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. හිමි වෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. ඔය කියන විදිහට තිරසං ආදී ආත්මවල යතරතුරේ පතිත වෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. ඉතින් මේවා 100% නිශ්චය කරන්න බෑ. ඉතින් තිරසං ආත්මවල පතිත වෙන්න ඉඩක් තියෙනවා කියලා අපි යාට කියනවා නෑ මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න එපා මේ ජීවිතේ ප්‍රාර්ථනා කරලා එතර වෙන්න. ඉතින් අපි කිව්ව පමණින් එයාට ඒක කරන්න පුළුවන්ද? තවම පාරමිතා වැඩිලත් නැත්තම් මේ ශාසනය නිවන් දකින්නවා කියලා යට ඉලක්කයකුත් නැත්තම් අපේ යෝජනාව පරිදි අර සියල්ල වෙනස් කරන්න යට පුළුවන්ද? එහෙම බෑ. එතකොට අපට පුළුවන් ඒ අය උනන්දු කරවන්න මේ තියෙන කටුක බව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා. සසර මෙහෙම භයානකයි.
කියලා අපිට කියා දෙන්න පුළුවන්. ඒත් නෑ කමක් නෑ මම යනවා කියනවා නම් අපිට කියා දෙන්න තියෙන්නේ කමක් නැහැ නෑ යන්න. හැබැයි වැටෙන්න නැතුව යන්න මග හදාගන්න. එච්චරයි අපිට කියන්න පුළුවන්. දැන් ඔන්න මම පෙර දිනකත් මම හිතන්නේ සිහිපත් කළා. අපි දන්න තරුණ මහත්තයෙක් අපේ පන්සල් කිට්ටුවම අපේ දායක නිවසක. ඉතින් ඒ දරුවා දැන් කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා විශ්වවිද්‍යාලයේ. පරිගණකංශ. එතකොට තාම දක්ෂේ. උත්තර නුවණ තියෙනවා. හැම වැඩකදම ධර්මයේ ගැනද අනිත් හැම වැඩකදම හරිම දක්ෂයි. ඉතින් ඒ දරුවා කියන්නේ මොකද්ද? මම නම් දැම්ම නිවන් දකින්නේ නැහැ. මම එහෙම මොකද? දැම්ම නිවන් දැකලා කොහොමද මේ මනුෂ්‍ය ලෝකයකට ආවන් පස්සේ අපි මිනිස්සුන්ට පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. ඒ නිසා මම නම් නිවන් දකින්නේ තව බුද්ධ කල්ප 60ක්වත් ගිහින් තව මම නිවන් දකින්නේ. බුද්ධ කල්ප 60ක් තව ගිහින්. එතකොට මම හිතුවා ඉතින් එතකන් කොච්චර දේවල් වෙන්නවද කමන්නේ ඉතින් එතකන් ඉලක්කය තමයි මේ මිනිස්සුන්ට පුළුවන් තරම් උදව් කරන්න ඕන. ඉතින් ඒකත් හොඳ අදහසක්. ඉතින් එතකොට මට කියන්න පුළුවන්ද නෑ නෑ බුද්ධ කල්ප 60ක් යන්න එපා තමසේ මේ ජීවිතේම නිවන් දකිනවා. ඉතින් මම කිව්වයි කියලා මනුස්සය ලෑස්ති වෙන්නේ. ඒ නිසා මම මොකද්ද දීපු උපදේශය? කමන්නේ ඉතින් බුද්ධ කල්ප 60කින් හරි නිවන් දකින්න හිතනවා නම් ඒක හොඳයි. හැබැයි බුද්ධ කල්ප 60ක් කියන්නේ දීර්ඝ කාලයක්. ඔය කාලය තුල අපාගත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ බුද්ධ කල්ප 60ම නිරයට වැටෙන්නේ නැතුව, තිරිසන් ලෝකයට වැටෙන්නේ නැතුව, මේ සතර අපායට වැටෙන්නේ නැතුව යන්න මඟ හදාගන්න. ඉතින් ඊට වඩා එතනටට දෙන්න අපිට කියන්න බෑයිද? නෑ ඒක අඩු කරන්න තව කල්ප කීපයක් එහෙම හරියන්නේ. අනිත් එක දැන් බුද්ධ කල්ප 60ක් ගිහිල්ලත් නිවන් දකින්න ඕකේ සැලසුම තියෙන්නේ මොකද්ද? මේ පහසු වෙන්නේ මේ දැන් අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ ගොඩක් වෙලාවට මට හොඳ පහසු වෙන්න නිවන් දකින්න. ඕකේ තියෙන සැලසුම නෙවෙයි. දැන් බුදුහාමුදුරන්ට හරි රහතන් වහන්සේ නමකට හරි දානේ ආදිසිය නැති වෙච්ච වෙලාවක අමාරුවෙන් කන්දක් වගේ බඩ ගාගෙන ගිහිල්ලා දානේ අරගෙන ගිහිල්ලා දාඩිය පෙරාගෙන එහෙම ගිහිල්ලා උන්වහන්සේට දානේ කාගෙන්වත් නොලැබෙන අවස්ථාවක ඒ දානේ ටික පූජා කරලා ඊට පස්සේ උන්වහන්සේගේ කුසගිනි නිවලා එතනදි බණ අහලා අන්න ඒ වගේ අවස්ථාවක නිවන් දකින්න. එතකොට අර විදිහට නිකන් දුක් විඳලා අර සමහර මිරිස් කාලා මේ රස විඳින්නේ. සමහරු පැණි රහට කැමති. සමහරු මිරිස් වලට කැමති. ඉතින් මොකද කරන්නේ? ඉතින් මිරිස් රස කැමති මිනිස්සුන්ට පැණි රහ කැමති වෙන කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ මොකද කැමති මිරිස් රහට. ඉතින් අපිට ඒක දැවිල්ලයි තමයි මේ මනසට තියෙන දැවිල්ල තමයි මනසගේ ආස්වාදය. මොකද කරන්නේ? මිරිස් දෙන්නෝ. ඒ වගේ තමයි බුද්ධ කල්ප 60කුත් ගිහිල්ලා පහස වෙන්නේ බඩ ගහගෙන ගිහිල්ලා අමාරුවෙන් ගිහිල්ලා එහෙම තමයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. ඔය ඉතින් අනිත් අය එහෙම අපට බාධා කරන්නේ. ඉතින් ඒකට ටික ටික කතා කරලා හොඳට පොඩ්ඩක් සමගි කරගෙන හිතවත් කරගෙන ක්‍රමයක් ලැහැස්ති කරගන්න ඕනේ. දැන් ගැටුනොත් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් හිතවත් කරගෙන මෙහෙමයි ඉතින් මේ පොඩ්ඩක් බනහන්න මෙහෙම අවස්ථාවක් මටත් හදලා දෙන්න කියලා පොඩි පොඩි කොන්දේසි ටිකක් දාගන්න ඕනේ. පින් සහ කුසල් කියලා හැම දෙකක් අද කාලේ හැම බෙදීමක් ඇති කරලා තියෙනවා. එතකොට ඒක පින් කිව්වත් කුසල් කිව්වත් පාරමිතා කුසල් සහ පාරමිතා නොවන කුසල් කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට පාරමිතා නොවන ඒවාට තමයි පින් කියලා අද ව්‍යවහාර කරන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ එහෙම බෙදීමක් නැහැ. පින් කිව්වෙත් එක තමයි කුසල් කිව්වෙත් එක තමයි. දැන් අද එහෙම වෙන් කරගන්නවා පින් කියන්නේ පාරමිතා නොවන කුසල්. කුසල් කියන්නේ පාරමිතා කුසල්. එතකොට පාරමිතා කුසල් කියලා කියන්නේ එතනදී මනසේ කෙලස් නසන්න අවශ්‍ය ගුණ ටිකක් වැඩිලා තියෙනවා. මොනවද? සීලය, සමාධිය, ප්‍රඥා. ඒ පින්කම තුල සීල, සමාධි, ප්‍රඥා වැඩෙනවා නම් ඒ කුසලය තමයි කෙලස් නසන්නට උදව් වෙන්නේ.
ඒ පින්කම තුළ සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැතිනම් පින්කමක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි තුමු දානයක් දෙනවා. දානෙ දුන්නාන් පස්සේ මේ පිනෙන් මට සසර සැප ලැබෙනවා කියලා එහෙම හිතලා දානෙ දෙනවා. ඒකත් දානයක් තමයි. හැබැයි එතන මූලික වෙලා තියෙන්නේ ආපහු Tamanට සැප විඳීමේ කැමැත්ත. එතන සීලය වැඩිලත් නැහැ, සමාධිය වැඩිලත් නැහැ, ප්‍රඥාව වැඩිලත් නැහැ. හැබැයි පින්කම. ඒ පින්කමෙන් අපිට සසර සම්පත් ලැබෙනවා. කැම බීම ලැබෙනවා. හැබැයි කෙලස් නැසන්නට ඒකෙන් ශක්තියක් ලැබෙනවා. දැන් අපට ඒකට තියෙන බාධකේ මොකද්ද? ඈ? ඒ කියන්නේ ඕන වෙලාවට බණ අහන්න නැද්ද? රේඩියෝ එකක් තියෙනවා. රේඩියෝ නම් තියෙනවා. අම්මට දැන් රේඩියෝ එකේ මීටරේ අල්ලන්න පුළුවන් බණ තියෙන එක. පුළුවන්ද? එතකොට පොඩි අය ඇවිල්ලා ඒගොල්ලන්ට සින්දු දා ගන්නවා. ඈ? පුංචි අය ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන මීටරේ කරකවනවා සින්දුව දාන්නේ. එහෙමත් කරනවා. ඔව්. ඒ කොහේ මාදි මට ඒව දැනගන්න නැහැ. දැන් එහෙම අපට පින්කම් කරන්න බාධා එන්නේ අපි පවාහරි සසර අනිස්සයි කරන ඒවට මොනවා හරි බාධා කරලා. එතන අපි ඒව කරන්න ගියාම අපට හැමතිස්සෙම බාධා කියනවා. ඉතින් ඒකත් එක්කලා අමනාප වෙලා හරියන්නේ මොකක් හරි අපි සසර කරලා තියෙන කර්මයක් නෙවෙන්නේ. අපි පින්කම් කරන්න ගියාම හරස් වෙන්නේ. දැන් මේ ජීවිතේක ටික ටික ලෙහා ගන්න උත්සාහ කරනවා. ඒක ලෙහා ගන්න හොඳම දේ තමයි අනිත් අයට ගුණධර්ම වඩන්න උදව් කරන්නේ. අපි හිතමු හාමුදුරුවන්කට හරි ගිහි කෙනෙකුට හරි ඒ විදිහට ගුණධර්ම වඩන්න අවශ්‍ය පහසුකම් සලස්සලා දෙනවා. ඒවත් පුළුවන් හැටියට පුළුවන් විදිහට මඟ දෙනවා. බණ පොත් දෙන එක, බණ කැසට් හරි CD හරි ඒවා ලැබෙන සලස්සන එක. එතකොට ධර්මදේශකයන් වහන්සේලා වැඩමවල අනිත් අයට බණ අහන්න සලස්සලා දෙන එක. ඒ වගේ පින්කනුත් කරන්න ඕනේ. ඒ කරන අතරතුරේ දැන් අර පොඩි අය නම් අර විදිහට බාධා කරන්නේ ඒගොල්ලොත් එක්කලා ගැටෙන්නේ නැතුව පුංචි අයට තේරෙන්නේ නැහැ නේද? ඒගොල්ලොත් එක්කලා කතා කරගන්නවා හරි. බණ අහන වෙලාවට මට බණ අහන්න දෙන්න. අනිත් වෙලාවට ඔයගොල්ලෝ සින්දු අහන්න. එහෙම කියලා පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ට හිතවත්කමින් කතා කරලා පොඩි සම්මුතියක් ඇති කරගන්න. ඒව නෝනොත් දේවා අපේ මනසේ දේශේ වැඩෙන්න පුළුවන් ඒව නැතුව. ඒක ඉතින් අපට අනවශ්‍යයක් නේද? අපි අහන්නේ අපි ජීවිතේදී හලු මිත්‍රාදී ගුරුවරු දෙමව්පියන් සහ සල්ලාසයන් මුත්තන් අපේ ජීවිතේදී හම්බ වෙනවා. ඒක නම් අපි පොදු ආකල්ප සහ පෞද්ගලික ආකල්ප හේතුවෙන් ඒකට එක්ක ඇති කරගන්න බැඳීම් යම් යම් සීමාවලට ලක් වෙනවා. ඒ කියන්නේ ඒකට එක්ක ජීවිතයේ තියෙන විශේෂ ලක්ෂණ සහ බහැරගත යුතු දේ තියෙනවා. ඒ නම් අපි බැඳීම් පවත්වාගෙන යනදී යම් යම් අවස්ථාවලදී ක්‍රම උපායන් සහ උපක්‍රමශීලී වෙන්න ඕනේ. එතකොට හම්බුනේ මේ උපක්‍රමශීලීත්වය අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන නිසා ඒ උපක්‍රමශීලීත්වය මේ ඒ ප්‍රශ්න මේ ටයිප් කරගන්න ආකාර ගොඩක්. ඔව් දැන් ඒක තමයි මම අර ධර්මදේශනාදී සිහිපත් කළේ උපාය කෞශල්‍යය කියලා. උපාය කෞශල්‍යය කියලා කියන්නේ දැන් අපිට ඕන විදිහටම හැම දෙයක්ම කරන්න දැන් මේ අම්මා කිව්වා වගේ අපි කැමති විදිහටම අපිට දේවල් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් අර පුතා මතක් කළා වගේ මව්පියෝ ගත්තා වුණා ගුරුවරු ගත්තා වුණා ඒගොල්ලෝ රහත් වෙච්ච අය නෙමෙයිනේ. ඒගොල්ලෝගේ ජීවිතවලත් යම් දුර්වලතන් තියෙනවා. ඒගොල්ලෝ හිතන පතන විදිහේ යම් ගැටලු තියෙන්නත් පුළුවන්. එතකොට දැන් ගුරුවරයා විෂයක් වශයෙන් ගත්තන් පස්සේ දක්ෂ වෙන්නත් පුළුවන්. හැබැයි වෙනත් පැත්තකින් තියෙන ආකල්ප උගක් දුර්වල වෙන්නත් පුළුවන්. ඒකට හැබැයි අර දුර්වලකම නිසා අපිට ගුරුවරයාගේ වටිනාකම් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ගුරුවරයා අසුරු කරන්න. එතකොට අපි හිතමු අම්මගේ තාත්තගේ මොනවා හරි අපිට පැහැදිලිව පේන යම් දුර්වලකමක් තියෙනවා. අපි හිතමු තාත්තා මත්පැන් බොනවා. එතකොට
අම්මා කුපිත වෙනවා. එතකොට මේ මොකක් හරිම දුර්වලකමක් තියෙනවා. එතකොට අපිට ඒ දුර්වලකම නිසා අම්මව පැත්තකට විසි කරන්න බෑ. තාත්තව පැත්තකට විසි කරන්න බෑ. එයා ඇසුරු කරන්නත් වෙනවා. අන්න එතනදි තමයි අපිට අර උපක්‍රමශීලීව පාය කෞශල්‍යයෙන් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපේ මනසේ ඒ අය කෙරෙහි තියෙන ගෞරවය විශ්වාසය පළුදු කරගන්න නැතුව ඒ විදිහෙන් තියාගෙන ඒගොල්ලොත් එක්කලා වැඩ කරනකොට අපි ඒ අදාළ කාර්ය කරගන්න එයාත් එක්ක කොහොමද පවතින්න ඕන කියලා පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ කාර්ය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම මගේ ජීවිතය ගත්තොත් මම ඇසුරු කරන භික්ෂුන් වහන්සේලා. දැන් අපි හිතමු මම ඉන්න පන්සලේ. මම ඉන්නේ මම පැවිදි වෙච්ච පන්සලේ නෙමෙයි. ඒක තාල්කාලිකව නැවතිච්ච තැන තමයි දැන් මම අවුරුදු 95 ඉඳලා 2015 වෙනකම් මේ අවුරුදු 20ක්ම දැන් මම ඉන්නේ. ඉතින් මගේ පන්සල වගේ මම ඉන්නවා. හැබැයි මම හරි පරිස්සම් වෙනවා. එතනදී ඒ අනිත් හාමුදුරුත් එක්කලා වැඩ කටයුතු කරද්දී උන්වහන්සේට මාව ගැටලුවක් නොවෙන්න මට උන්වහන්සේලා ගැටලුවක් නොවේ. එතකොට ඒ නිසා මම උපක්‍රමයක් හැටියට උපක්‍රමයක් සහ ඒක මගේ හෘදයාංගම මට එන මං හිතන දේ. මම උන්වහන්සේලාට කල්ලාතෝම කියලා තියෙනවා මේ පන්සලේ යම් කලෙක ප්‍රධානියා වෙන්න අධිපතියා වෙන්න මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. මට හිතිච්ච ඕන වෙලාවක මම මෙතනින් එළියට බහලා යන්නයි මට අවස්ථාව ඕන කරා. කියලා මම උන්වහන්සේලාට කල්ලාතෝ කියලා තියෙනවා. දැන් එහෙම කිව්වහම උන්වහන්සේලාට බයක් නැහැ. මේ හාමුදුරුවෝ දැන් මේ පිටින් ඇවිල්ලා මෙතන ඉඳගෙන පන්සල අල්ලගනිත් දන්නේ. එහෙම දැන් උන්වහන්සේලාට බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද දැන් ඕවා ඇති වෙන්න පුළුවන් එක එක්කෙනාට. ඒතන අපිට නිශ්චය කරන්න බෑ අහවලටයි ඇති වෙන්නේ කියලා. නමුත් එහෙම කෙනෙකුට ඕන හිතෙන්න පුළුවන්. හිතෙන්නත් පුළුවන් අනිත් අය විසින් එහෙම අවුලවන්නත් පුළුවන්. ඕන් දැන් මේ හාමුදුරුවෝ දැන් ප්‍රසිද්ධ වෙලා දැන් රටේ දැන් ඒ කියන්නේ මිනිස්සු නිරන්තරයෙන් අපි මුණ ගැහෙන්නත් එනවනේ. මුණ ගැහෙන්න එනවා, ඇවිල්ලා කතා බහ කරනවා, වන වලට වැඩම වෙනවා. දැන් එන්න අපිත් එක්කලා අපි වටා ඉන්න පිරිස් බලය වැඩි වෙනකොට තවයිනෙකුට අනවශ්‍ය භීතියක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔක්කොම කන පිට හරවලා මේකත් අල්ලගනිත් දන්නේ නැහැ කියලා යම් හැඟීමක් එන්න පුළුවන්. ඒ නිසා අපි කල්ලාතෝම ඒකට වැටබැඳලා තියෙන්න ඕනේ. නෑ මම මේ පන්සලේ කොහොමවත් කවදාවත් මේ පන්සලේ දිගට නවතින්න මගේ අදහසක් නැහැ. අදහසක් නැහැ. හෙට හරි මට මෙතන යන්න හිතුනොත් මට නික්මිලා යන්න ඉඩ තියෙන්න ඕනේ. ඒ නිසා මට ලොකු වගකීම් මට පවරන්න එපා. ඒ වගකීම් පන්සලේ ඉන්න අනිත් හාමුදුරන්ට පොඩි හාමුදුරන්ට පවරලා තියන්න. මට මේ ඉන්න තාක්කල් මම මේ වැඩ ටික කරගෙන යනවා. ඒතකොට මම නිතර උන්වහන්සේලාට ඒක සිහිපත් කරනවා. ඒක සිහිපත් කළාන් පස්සේ උන්වහන්සේලාට අපි හිතමු ආයතනය පිළිබඳව අවිනිශ්චිත අදහසක් තිබුණොත් ඒ අදහස යටපත් වෙලා යනවා අර මගේ අදහසත් එක්ක. ඒතර මාත් එක්කලා උන්වහන්සේලාට අනවශ්‍ය බයක් ගැටුමක් ඇති කරගන්න ඕන නැහැ. දැන් මොකද පන්සලේ ඉන්න සියලු දෙනා රහතන් වහන්සේලා නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. ඉතින් රහත් වෙලා නැහැ නේ තාම. ඒ නිසා ප්‍රත්‍යඥ ආහාමුදුරු ඉන්නකොට ගිහි අය හිටියත් පැවිදි අය හිටියත් එක් එක් සංකල්පනා මතුවෙන්න පුළුවන්. එතකොට ඒකට අර විදිහේ පොඩි උපක්‍රමයක් ඇත්තට මම ඒක නිකන් උන්වහන්සේලාගේ හිත හදන්න කියන කතාවක් නෙමෙයි. මම ඒක අවංකවම කියන්නේ මගේ හැම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. ඊළඟට දැන් අපි හිතමු පන්සලේ ඉන්න ගෝලහාමුදුරුවෝ. එතකොට උන්වහන්සේලා වැඩිපුර මට සමීප වුණොත් එහෙම උන්වහන්සේලාගේ ගුරුවරයාට සමීප නොවි එතකොට එතන අරුබුදයක් ඇති වෙනවා. දැන් ගුරුවරු දෙන්නේ. එතකොට මහාන කරපු ගුරුවරයා කියන දෙයට අනුවද වැඩ කරන්නේ මම කියන දෙයට අනුව. දැන් අරුබුදයක් මතුවෙනවා. එහෙම අරුබුදයක් මතු නොවෙන්නට මම කල්ලාතුවම උන්වහන්සේලාටත් කියලා තියෙන්නේ ලොකු හාමුදුරන්ටත් කියලා තියෙන්නේ මේ හාමුදුරුවෝ ඔබ වහන්සේගේ යටතේ මේ කටයුතු කරන්න ඕන. උන්වහන්සේලාට යම් උපදේශයක් දෙන්න අවශ්‍ය නම් ඔබ වහන්සේ මට කියන්න. එතකොට මම ඒගොල්ලන්ට උපදෙස් දෙන්න. එතකොට ඒගොල්ලෝ ඍජුව එක් දේවල් වලට මගෙන් ඇවිල්ලා අර එහෙම කරන්නද මෙහෙම කරන්නද මම ඒවට උත්තර දෙන්න ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න. එතකොට මොකද අරුබුදයක් මතුවෙන්න ඉඩක් නැහැ. එතකොට මොනසුවසේ හාමුදුරුවෝ කිව්ව නිසා අපි මෙහෙම කළේ. ඊට පස්සේ එහෙම කියලා
අන්තිමට මොකක් හරි ඒගොල්ලන්ට ඕන දේ ඒගොල්ලෝ කරයි. කරලා අන්තිමට මාව තමයි කොන කියලා අහුවෙන්නේ. එහෙම කරනවට කියනවා නෙවෙයි. එහෙම වෙන්න බැරි කමක් නැහැ මිනිස්සු. දැන් අපි එක්කෙනාගේ චරිත එක්කෙනාගේ සිතුම් පැතුම් නැහැ. ඒ නිසා අපි ඒ වගේ අවස්ථාවල අපි පරිස්සම් වෙන්න ඕන. එහෙම අරුබුදයක් මතු නොවේ. දැන් ඔය විදිහට අපිට එක්කෙනාගේ දුබලකම් එක්කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප ඒවත් එක්කලා අපි පරිස්සම් වෙන්න ඕන. මෙයා හිතන විදිහ කොහොමද? ඒ හිතන රටාවත් එක්කලා මම මේ වැඩ කරන රටාවත් එක්ක ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටුම ඇති වෙන්නේ නැතුව ඒ සමගි සම්පන්න බව තියාගන්නත් ඕන. දැන් මට අවශ්‍යයි උන්වහන්සේලාත් එක්කලා එකට සමගි සම්පන්නව ජීවත් වෙන්න. සමගි සම්පන්නව ජීවත් වෙන්න අපි අතර සමගිය බිඳෙන්න තියෙන ඉඩකඩ අහුරන්න ඕන. ඒ සමගිය බිඳෙන්න මතුවෙන හේතු තමයි ඔය ප්‍රධානත්වයේ අධිපති බව පිළිබඳව ගැටලු, ඊළඟට ඔය ගෝල බාලව පිළිබඳව ගැටලු, එතකොට පන්සල් ඉඩකඩම් පිළිබඳව ගැටලු, එතකොට මම හිතන විදිහටම වැඩ කෙරෙන්න ඕන කියලා ආධිපත්‍ය දරන්න ගියාම ඇති වෙන ගැටලු. මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ නැතකදී මම දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ ඊපෙරේදා කතා කරලා කියනවා මම හරිය අරුබුද ගොඩක් දැන් මේවා ගිහියට කිව්වට ගැටලුවක් නැහැ. ඒ පන්සල් වලට තරම් මේ වගේ දේවල් අපිට අහන්න දකින්න පෙර ටික අපි මේ අද කතා කරේ විශේෂයෙන් කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. ඒ නිසා මේවා දැනගෙන ඒවටත් පරිස්සමෙන් පිළියම් ගන්නට පුළුවන් වෙනවා. දැන් සමහර ගිහියොම ඉන්නවා පන්සල් අවුල් කරනවා. අවුල් කරනවා කියලා කියන්නේ පන්සලට ගිහිල්ලා ඔන්න එක හාමුදුරුවෝ ගොල්ලුවට එකක් ඔබ වහන්සේට තමයි දැන් මේකෙන් පස්සේ විතර අධිපති කරන්නේ. ඒ නිසා අනිත් අයට දෙන්න එපා. ඔබ වහන්සේ තමයි උපසම්පදාවේ වැඩිම. අරයා ඉස්සල්ලා පැවිදි වුණාට උපසම්පදා වුණේ ඔබ වහන්සේනේ ඉස්සල්ලා. දැන් මෙහෙම ඒවා ගිහින් ඔළුවට දානවා. දාලා අර හාමුදුරුවන්ට නැති සංකල්පන ගොඩනගනවා. ගොඩනගලා පිල් බෙදනවා. එහෙම ගිහියෝ ඉන්නවා. එහෙම පැවිද්දොත් ඉන්නවා. එතකොට එහෙම ලෝකයක් මේක. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපි කවුරුවත් තාම රහත් වෙලා නැහැ. අපි කවුරුවත් තාම කෙලෙස් නැසලා නැහැ. ඕන කෙනෙකුට එහෙම වැරදි සංකල්පන ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි සමගි සම්පන්නව ඉන්න නම් ඒ අල්පුද ඇති වෙන්න තියෙන ඉඩකඩ අහුරන්නවා. දැන් අරහම්දුරන්ට මොකද්ද සිද්ධ වුනේ? උන්වහන්සේ මම ස්වභාවයෙන්ම දන්නවා. උන්වහන්සේ නිකන් තමන්ගේ ලොකුකම අනිත් අයට පෙන්වන්නේ. ලොකු වාහනයක් ගෙනල්ලා දැන් මට වාහනයක් තියෙනවා ඊට පස්සේ ලොකු අය ඇවිදින් ආරාධනා කරන ලොකු කියලා කියන්නේ සමාජයේ පිළිගත්තු එක එක්කෙනා ඇවිදින් ආරාධනා කරනවා ඉතින් අරගොල්ලෝ පිළිවරාගෙන සැරිසරනවා හැමදැනම ඉතින් මෙහෙම වෙනකොට අනිත් අයට මේක ඔරොත්තු දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් දානවා එතනින් පන්නන්න හදනවා දැන් කොහොම වෙලා උන්වහන්සේට ඒ හිටපු පන්සලෙන් යන්න වෙන තත්ත්වයක් දැන් මතුවලා තියෙනවා දැන් උන්වහන්සේ පහුගිය දවස්වල කේන්ද්‍රික ගා කියනවා නේ හාමුදුරනේ සුවසයන් මෙහෙමයි බලන්නකො මේ වගේ ප්‍රශ්න මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා මෙච්චර දුෂ්ටද මෙච්චර නපුරුද මං කව හාමුදුරනේ එන ප්‍රශ්න වලට ඔරොත්තු දෙන්න මනස හදා ගන්න ඕන එහෙම නැත්නම් තටු අකුලගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන තටු ගහලා ලෝකෙට පෙන්වන්න හදනවා නම් එන ප්‍රශ්න වලට ඔරොත්තු දෙන්න හරිය හදා ගන්න එහෙම බැරි නම් ඉතින් අකුලගෙන අනිත් අයගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් උන්වහන්සේට වගේ තමයි මේ අනුන්ට බල කියලා විතරක් හරියන්නේ නැහැ. අනුන්ට උපදෙස් දෙලා විතරක් හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවම පස්සේ තමන්ගේ මනස කොහොමද ඒකට ඔරොත්තු දෙන්නේ කියලා ඒ පැත්තත් පුහුණු කරගන්න. ඉතින් ඒ වගේ අපට අර ජීවත් වෙන පරිසරය තුළ ඉන්න අනිත් අයගේ ස්වභාවය කොහොමද, ගති ලක්ෂණ කොහොමද, ඒවා නුවණින් තේරුම් අරගෙන ඒවත් එක්ක ගැටුමක් ඇති නොවෙන්නත් ඕන හැබැයි අදාළ කාර්ය කෙරෙන්නත් ඕන අදාළ කාර්ය කෙරෙන්නත් ඕන ඔය දෙකම කෙරෙන්න ඕන නිසා තමයි අපට ප්‍රඥාවේ පක්ෂපීශීලව කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඉතින් ඒකයි මම කියේ සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ හීන් නූලෙන් තමන්ගේ වැඩේ කරගන්නවා කියන එක නෙමෙයි දැන් මම මේ විදිහට පන්සලේ හාමුදුරන්ට කියලා කියන්නේ නිකන් රඟපාලා මගේ වැඩ ටික කරගන්න නෙමෙයි අවංකවම අපට ඒ අයටත් ලෝකෙටත් සියලු දෙනාට මේ හපතක් කරන්න අපි සමගි සම්පන්න එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. ඒකේ යකි චරිත ලක්ෂණත් එක්ක. ඒකෙන් ගුරුවරු වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්. මොකක් හරි ඉතින් ක්‍රමයක් හදාගන්න ඕන. ප්‍රශ්න ඇති නොවන විදියට. අවසරයක් ගන්නනේ
එදිනෙදා සමාජය තුළ එක මිතුරන් ඉන්නවනේ හඳුරන්නේ. ඒ කියන්නේ මේ නෝගතුන් ඉන්නවා, ඒ කියන්නේ උගත් කට්ටිය ඉන්නවා. නිකන් අශීලාචාර විදියට ඇතරෙන මිත්‍රයන්ුත් ඉන්නවා. ඒකට හඳුරන්නේ බාලයන් ඇසුරු කරන්න එපා කියලා දෙනවා හඳුරන්නේ. මගේ මිත්‍රයෙක් ඉන්නවා, කියන්නේ යාට බුද්ධිමත්කමින් අඩුයි. ඒ වුණාට අර වෙන බාහිර කියන්නේ නරක වැඩ කියන්නේ මද්ද්‍රව්‍ය බැහැවීම එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට ඒ යාළුවා ඇසුරු කිරීම දැන් බාලයෙක් විදියටනේ සැලකෙන්නේ නේ හඳුරන්නේ. එතකොට යාව ආශ්‍රය කරන්න හොඳයිද? එතකොට අර බාලයන් කියන්නේ කවුරුන්ද කියලා පොඩ්ඩක් අපට බාලයන් ඇසුරු කරන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පුද්ගලයෝ ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි. ඒ පුද්ගලයෝ ළඟ තියෙන බාල ලක්ෂණ අපි තේරුම් අරගන්නට ඕනේ. අපි ඒවට ඇබ්බැහි නොවි ඇසුරු කරන්න පුළුවන් නම් මොනතරාතර මේ බාලයෙක් ඇසුරු කරත් ප්‍රශ්නයක් නැහැ. කරුණාවෙන්මයි. කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි හිතමු බුදුහාමුදුරුවෝ සම්බන්ධව ගත්තොත් උන්වහන්සේට වඩා පල්ලෙහා මට්ටමේ අනිත් ඔක්කොම ඒතර උන්වහන්සේට වඩා බාලය තමයි දැනුමෙන් නුවණින් හැකියාවෙන් ඔක්කොගෙම අග්ගෝහමස්මි ලෝකස ජෙට්ටෝහමස්මි ලෝකස සෙට්ටෝහමස්මි ලෝකස කියලා උන්වහන්සේ බුදු වෙන්නත් කලින් දේශනා කළේ. ඒතර අනිත් ඔක්කොම ඊට වඩා ඥාණයෙන් හැකියාවෙන් දැනුමෙන් රීලෙන් ගුණෙන් ඔක්කොගෙම බාලයි. නමුත් උන්වහන්සේට සියලු දෙනා ඇසුරු කරන්නට සිද්ධ වෙනවා ඊයේ කෙලෙහි කරුණාවයි. ඒතර අපට පුළුවන් අපට වඩා දැනුමින් නුවණින් හැකියාවෙන් ගුණෙන් පල්ලෙහා මට්ටමේ ඉන්න කෙනෙක් ඇසුරු කිරීම වරදක් නෑ. ඒතනත්තාට යහපතක් කරන්න අපට පුළුවන් නම් සහ ඒ ඇසුරෙන් හොදක් වෙනවා. ඒ ඇසුරෙන් හොදක් වෙන්නේ නැතිනම් ඒතනත්තට යහපතක් වෙන්නේ නැතිනම් ඒක දෙකක්. ඒ ඇසුරෙන් හොදක් වෙනවා කියලා කියන්නේ ඒතනත්ත යහපතක් කරගත්තේ නැති වුණත් අපි දෙගොල්ල එකතු වෙලා ලෝකෙට හරි යහපතක් කරන්න පුළුවන් නම් එකතු වෙලා කටයුතු කළාට ගමක් නැහැ. එහෙම නැත්නම් ඒ ඇසුරෙන් ඒතනත්ත සකස් කරන්න පුළුවන් නම් ඒත් ඇසුරු කළාට ගමක් නැහැ. ඒ ඇසුරෙන් ඒ අසත්පුරුෂකම් දැක අපට හැදෙන්න පුළුවන් නම් ඒත් ඇසුරු කළාට කමක් නැහැ. ඒකක්වත් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ දුර්ගුණ අපට ඇබ්බැහි වෙන ගතියක්, බෝ වෙන ගතියක් නම් තියෙන්නේ. ඒ බඳු තැන්වලදී ටිකක් දුරස් වීම අවශ්‍යයි. පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි, ඒ දුබලකම් ප්‍රතික්ෂේප කරමින් අපි ටිකක් බැහැර වෙන්න. ඒ නිසා බාලව ඇසුරු කරන්න එපා කියන එකේ තේරුම අපිට නොදැනුවත්වම අපි තුල ඒ දුබලකම් වේගින් අපට ආකර්ෂණය වෙනවා. මොකද අපේ මනස පුහුණු කරලා තියෙන හොඳ දේවල් වලට නෙමෙයි, නරක දේවල් වලටනේ. අයහපත් දේවල්. ඒ නිසා අයහපත වැළඳ ගන්න ගතිය වැඩි. ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඕනේ දුර්වලතෙන් ඇසුරු කරද්දී. අපි ඒ වලට වැටෙන්නේ නැතුව අනිකා ගොඩ ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් වලේ ඉන්න කෙනාට අත දුන්නට කමක් නැහැ. හැබැයි අපිට ස්ථාවරයක් නැතුව අපි ලිස්සලා අපිත් වලට වැටෙයි කියලා හිතෙනවා නම් ටිකක් පස්සට ගිහිල්ලා ලී දන්නක්වත් දාන එක තමයි කරන්නේ. නෑ එහෙම එකක් නෑ. දැන් නැකත් ශාස්ත්‍ර චාරිත්‍ර වාරිත්‍ර මේවා අමූලිකා සද්ධා නෙමෙයි. එතන යම් විශ්වාසයක් ගොඩනගා ගන්නට ඕන හේතුවක් ඇතුව යුක්තියක් ඇතුව පදනමක් ඇතුව. ඒ නිසා යම් කෙනෙකුට ඒ සුබ නැකත් වලට යම් කටයුත්තක් කරන්නට අවශ්‍ය නම් ඒක කුමක් සඳහාද කරන්න කියලා නිවැරදිව තේරුම් ගන්න. දැන් උදාහරණයක් හැටියට ඔන්න එදා පොයේ දවසේ අපි ධර්ම සාකච්ඡා කරද්දී ඔයගේ කාරණයක් මතුණා. එක පළාත්වල වෙනස් මිනියක් සම්බන්ධව කරන චාරිත්‍ර. දැන් මේ පොකුණේට පළාතේ තියෙන්නේ මිනිය තනි කරන්නේ නැතුව තනි රකින්න. හැබැයි මිනිය ගෙයින් එළියට ගන්න ලෑස්ති වෙලා මිනිය ගේ ඇතුලේ තියෙන දොර ජනෙල් ඔක්කොම වහලා තනි කරනවා. එහෙනම් ඔය සියලුම දෙනා ගෙයින් එළියට අරගෙන දොර ජනෙල් ඔක්කොම වහනවා මිනිය විතරක් ගේ ඇතුලේ තියෙනවා. එහෙම තනි කරලා තමයි ආපහු මිනිය එළියට ගන්නේ. මේ පළාත්වල චාරිත්‍රය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම කරන්නේ.
එතකොට ඉතින් ඒක එක එක්කෙනා ඉතින් කියනවා අර එළියේ ඉන්න භූතයෝ ටික මිනි පෙට්ටිය ඇතුළට රිංග ගන්න තමයි එහෙම කරන්නේ. මොකද එක එක්කෙනාට කතන්දර හදාගෙන තියෙනවා. කොහොම හරි දැන් ඕක කරනවා ඒ පැත්තේ. දැන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහුවා. දැන් ඒව එහෙම කරන්න ඕනද? මම කිව්වා ඕන. ඇයි කරන්න ඕන? භූතය එළියේ ඉන්න භූතය ඇතුළට යන්න කියන අදහසින් නෙමෙයි. ඒක නොකර හැරියොත් මොකද වෙන්නේ? දිනේ ගිහිල්ලා වලල්ලා දාලා ආපු වෙලේ ඉඳලා ගෙදර ආයට එක එක භූත ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ ඔන්න දිනේ ඇතුළේ තියෙද්දි දොර ජනෙල් වැහුවේ නැහැ. ඒ නිසා මේකේ භූත ඊට පස්සේ තොවිල් නටලා ඉවරයක් නැහැ. අර්බුද ගොඩක් වෙනවා. ඉතින් ඒ මොකුත් ප්‍රශ්නයක් නැහැනේ ඔක්කොම ටික එළියට ඇවිල්ලා කවුරුත් වහන විදිහට දොර ජනෙල් වහලා ඕක එළියට ගත්තන් පස්සේ මොකද්ද තියෙන අමාරුව? මොකද ඕකෙන් පන්සිල් බින්දනවාද? ඕකෙන් අපේ නිවන් මාර්ගය ඇහිරෙනවාද? එහෙමනම් අපිට වෙන කිසිම වැදගත්කමක් ඒක පේන්නේ නැත්නම් අදුතරමින් අපි දකින්නට ඕනේ මේ චාරිත්‍රය පැවැත්වීම තුළ ඔවුනොන්ගේ සමගිය වැඩෙනවා. ඔවුනොන්ට අමතර අර්බුද මානසික පීඩා ඇති වෙන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. එතකොට ඒ අර්ථය සඳහා මේක කරනවා. ඉතින් ඒක යහපත් අර්ථයක් නෙමෙයි. ඒක යහපත් අර්ථයක්. එතකොට අපට නැකත විශේෂ වැදගත්කමක් නොතිබෙන්න පුළුවන්. හැබැයි එක වෙලාවකට හැමදේනම එක වැඩක් කරන්න පුරුදු වෙන එක හොඳ දෙයක් නෙමෙයිද? ඒක හොඳ දෙයක්. ඉතින් ඒ නිසා අපට ජ්‍යොතිෂය ගැන විශේෂ දැනුමක් හෝ හැකියාවක් තියෙන්න ඕනේ. සාමාන්‍ය සමාජ චාරිත්‍ර වාරිත්‍රත් එක්කලා බලනකොට කවුරුත් එකමුතු වෙලා එකවන්ව හොඳ අදහස් ඇතුව හොඳ වෙලාවකට දෙයක් කරන එක හොඳයි. ඒක කිසිම වැරද්දක් නැහැ. දැන් සමහර හාමුදුරු පවා ඕවත් මිත්‍යා දෘෂ්ටිය කියලා අර්ථ දක්වන්නට උත්සාහ කරනවා. ඒ මොකද ඒ තරමට අර නැවැත්මයි පැවැත්මයි දෙක සමබර කරගන්න තේරෙන්නේ නැතිකම. විමුක්තිය ගැන හිතනකොට පැවැත්ම කප්පාදු කරනවා. ඕව වැඩක් නැහැ, මාස කුලිත් වැඩක් නැහැ, නැකතුත් වැඩක් නැහැ. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ? පවතින්නේ කොහොමද? ඒ නිසා විමුක්තිය සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සුබ වේලාවකට ගිනි මෙලවුවා කියලා මොකද්ද ඔකේ නිවන් දකින්න තියෙන බාධකේ? මොකද ඔකේ කෙලෙස් හැදෙනවද? අපාගත වෙනවද? ඉතින් මොකුත් නැත්නම් ඇයි අපි එකතු වෙලා කරන ජාතියක් හැටියට, රටක් හැටියට, සංස්කෘතියක් හැටියට අපි පවත්වාගෙන ඇවිල්ලා තියෙන ඒ එකමුතුකම සඳහා ඇවිත් තියෙන දේවල් ඇයි අපි වෙනස් කරන්නේ? දැන් ඔය මං කිව්වේ මතු පිටින් දැන් ඔය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගැන කතා කරනවා නම් ඔයිට වඩා ගැඹුරු අර්ථකථනයක් තියෙනවා. ඒක හරියට දැනගත්තොත් කිසි කෙනෙක් ඒවා නොතකා හරින්නේ එතරම්ම වැදගත්. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. ඒ තරම්ම ගැඹුරු අර්ථයක් තියෙනවා. මම මතකයි 2006 මම අබුඩාබි ගිහිල්ලා එහෙදි මම සිංහල අලුත් අවුරුද්දත් එක්කලා මම එහෙට ගියේ අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ඒගොල්ලෝ අහපු ප්‍රශ්නයකදී මම පැහැදිලි කළා අලුත් අවුරුදු චාරිත්‍ර කියන්නේ මේවා වෙන්නේ කියලා. පස්සේ මේ මිනිස්සු පුදුම වුණා අපි කවදාවත් අහලා නැහැ කියලා. පස්සේ එවලම මට එහෙ ඉඳලා සම්බන්ධ කරලා දුන්නා ලංකාවේ ගුවන්විදුලි සංස්ථාවත් එක්කලා වෙනම සජීවී විකාශනයක් මට එහෙ ඉඳලා සම්බන්ධ කරලා දුන්නා අලුත් අවුරුද්දට අබුඩාබි වල ඉඳලා ලංකාවේ ගුවන්විදුලි සංස්ථාව හරහා විකාශනය කරන්නට කියලා ඒ අලුත් අවුරුද්ද පිළිබඳව මම කරපු අර්ථකථනය. ඒ මොකද ඒ තරම් වැදගත් දේවල් ඒ ඇතුලේ තියෙනවා. නමුත් ඒ කිසිම වැදගත්කමක් අපි නොදැක්කා වුණත් නිකන් මතු පිටින් බැලුවා වුණත් කවුනෝන්ගේ සමගි සම්පන්න බව ඇති වෙන්න ඔක්කොම එක වෙලාවක එකට කටයුතු කරන එක හොඳයි. ඒකත් නිදහස් වෙනවා. දැන් ඇත්තටම අලුත් අවුරුදු චාරිත්‍ර වල එහෙම ඔය සමාව ගන්නේවා වැඳුම් පිටුම් කරනවා බුලත් කුරුළු දෙනේවා එතකොට නැගතර ගිනි මොළෝනේවා ගිනිනවනේවා එතකොට මේ හැම දෙයකින්ම ලොකු අර එකමුතුකමක් සමගි සම්පන්න බවක් එහෙම දේවල් ගොඩ නැගෙනවනේ ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. විසඳ ගන්න පුළුවන් ඒගොල්ලෝ සාමයට එනවා. නමුත් ඒක කවදාකවත් ලංකාවේ කරන්න බෑ කියලා. නමුත් ඒ වගේ එකම සිතුවිල්ල එකම වෙලාවක විශ්වයට මුදා හැරෙනකොට ඒකේ ලොකු ශක්තියක්. අපේ සිංහල සිරිත් විරිත්වල අපි එක
වෙලාවට දිරපත් කරන්නේ අපේ ගෙදර අපේ ගමේ අපේ ඔක්කොමලට හැම වෙලේම සුපර් යහපතක් වෙන්න කියන අදහසෙන් ලොකු බලයක් ලොකු බලයක් එදාට ගෙදරින් ඉන්නේ බණහඬයි ඔය ඒ මට්ටමටදී පත් වෙලා තියෙන හරියම කනගාටුදායකයි ඒවා කනගාටුදායකයි කියන්නේ අර ඉතින් ඒගොල්ලෝ විමුක්තිය පැත්ත නිවන චතුරාර්ය සත්‍ය එච්චරයි. අනිත් මොකවත් ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය විතරයි බුද්ධ ආගම කියන්නේ. අනිත් මොකවත් බුද්ධ ආගම නෙවෙයි. අන්නේ මට්ටම මේ විශ්වයේ පිළිබඳව තියෙන මේ විශ්ව ධර්මතාවය. එතකොට මේ විශ්ව ධර්මතාවයන්ට අපි කොහොමද අනුගත වෙන්නේ? එතකොට ඒ පුද්ගලයාගේ භූමිකාව කොහොමද තේරුම් ගන්නේ? සමගිය කියන්නේ මොකද්ද? ඒකක්වත් නැහැ නේද? ඒගොල්ලන්ගේ චරිත අරගෙන බලන්නකො. සමගියට හිතවත් ඒ මොකුත් නැහැ. කම පිල් බෙදාගෙන වේද මේ අපි තමයි හරි උඹලා වැරදි කියන මට්ටමේ හැමතිස්සෙම ඉන්නේ. ඉතින් මොකක්ද එතන ගොඩ නගන්න පුළුවන් දන්නවද? මොකක්ද එතන රකින්නට පුළුවන් සාහනේ? අපි මේ හැමතිස්සෙම මේ කටයුතු කරන්නේ එහෙම නිකන් පිල් බෙදාගෙන කාකොටාගෙන උඹලා වැරදි අපි හරි කියාගන්න එකක්ද මේ ධර්ම කියන්නේ? ඊට වඩා කොච්චර නිදහස් මනසින් අපි හැමදෙනාම පුරුදු පුහුණු කරන්න ඕනද? ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ අර දේවල් සංකල්පීය වශයෙන් අපිට ගොඩනගන්නට කියන පස්සේ කොච්චර ප්‍රායෝගිකද ඒවා නැවැත්මට පැවැත්මට හැම පැත්තක් එක්කම අපි සසඳලා බලන්න. එහෙම බැලුවේ නැත්නම් ඉතින් එක පැත්තක් දකිනකොට අනිත් පැත්ත කඩා වැටෙනවා. හේවිසි වාදනය, වේද වාදනය වගේ ශබ්ද පූජාව බුදුහාමුදුරුවෝ මේ ප්‍රතික්ෂේප කරා කියන ඒ වචනෙන් කියවන්නේ ඒ වගේ දෙයක් වෙනවා. දේශනා කරලා තියෙන්නේ එහෙමයි. එතකොට මේ වගේ පූජාවල් එහෙමනම් තිබුණා නම් ජේතවනාරාමයේ දිනනක් වෙන්න බෙරගායි මිනිස්සු කියලා ඒක පූජාවක් විදිහට ඒ හින්දා ඒ ශබ්ද පූජාව එහෙම වෙන්න එහෙම දැන් මේ අපි පුරුදු කරගත්ත එකක් කියලා මම සමාවෙන්න ඔබ වහන්සේට අද දක්වපු ඒ බෙර වාදන මේ අතත විතත අත ගන්න කියලා ඒ සියල්ලන් කියන ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගත්ත හැටි ඒ කවි ගායනා කරපු හැටි ගැන මම පොදු විදියට සතුටු වුණා. ඒ නර්තන දැකලා ඒ ඔබ වහන්සේට ගෞරවයක් වශයෙන් තෙරුවනට ගෞරවයක් වශයෙන් තමයි ඒක කළේ. එතකොට මේ අර ශබ්දය එහෙම පීඩාවක් ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා කියන එකත් මේකට අතර මගේ සිතුවිලි එහෙම එකක් නෑ දැන් ඔය ඒකයි මම කියන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේලා පව සමහර ධර්ම කාරණා හරි පටු විදිහට බලලා ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔය හාමුදුරු සමහරකට කියනවා සින්දු කිව්වොත් අපාගත. නටුවොත් අපාගත. ඉතින් එතකොට මේ ශිල්පී ඔක්කොම එන අපායෙන් ගිහින් පිරෙන්න එපා. දැන් ඒතකොට බුදුහාමුදුරුවෝ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. දැන් අර හොඳටම පැහැදිලිවම කතන්දරේනේ කවුද සක්‍රයාගේ පඬු වීණා වාදනයේ පංචසික ඇවිල්ලා ගීත ගායනා කරමින් වීණා වාදනය කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොම අගේට ගායනයේට වාදනය ගලපන වාදනයට ගායන බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ සමාජයේ සියල්ලම ප්‍රතික්ෂේප කරපු නිකන් නෂ්ටයක් නෙමෙයි. ඒ දැන් ඔය වෙලා තියෙන්නේ එක පුද්ගලයෙකුට කියාපු විශේෂ කාරණයක් ඒ හැන්දරගෙන ඔක්කොටම බෙදාගෙන යනවා. එහෙම බෙදන්න බෑ. දැන් අපි හිතමුකෝ කවුද දැන් ඔහොම දේවල් අපේ හාමුදුරු හරියට දැනටමත් කරගෙන තියෙනවා. දැන් එහෙම ඒවා ටිකක් මම සිහිපත් කරන්නම් විමසිල්ලෙන් හිතන්න ඕන නිසා. දැන් ඔන්න කවුද බිම්බිසාර රජුගේ ඥාති කල්ප 40 ඉඳලා ප්‍රේතයෝ හැටියට ආවා. එතකොට ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරලා പ്രേත ලෝකෙන් නිදහස් ගන්න පරදත්ත උපජීවි പ്രേත ලෝකෙ. එතකොට දැන් ඕක අල්ලගෙන පෑන් වඩන හැමතිස්සෙම අපේ හාමුදුරු මොකද්ද කියන්නේ? මේ පරදත්ත උපජීවි ලෝකේ ඉන්න අය නිදහස් කරන්න තමයි මේ පින්ද. එතකොට මේ මැරෙන ඔක්කොම ගිහලා පරදත්ත උපජීවි ලෝකෙද වැටෙන්නේ? එහෙම එකක් නෑ. බුදුහාමුදුරුවෝ අර මේ බිම්බිසාර රජුන්ට ඒ කියපු කතාව එතන කිව්ව කතාව ඒ ඥාතීන් සම්බන්ධ. ඉතින් ඒ ඥාතින් එහෙම වුණා කියලා. ඒ ඥාතින් එහෙම උනේ මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට තිබිච්ච දේවල් හොරා කාලා මංකොල්ල කාලා එහෙම කරලා තමයි නිරේ පැහිලා ඉවිල්ලා අර පරදත්ත උපජීවියනේ. ඉතින් දැන් මේ මැරෙන අම්මත් කරනවා පරදත්ත උපජීවි තාත්තත් කරනවා පරදත්ත උපජීවි. එහෙම තමයි කොහෙද තියෙන්නේ.
අරද ඔක්කොටම සංසන්දනය කරනවා. ඊට පස්සේ විසාකාවට අටපිරිකර පූජා කරලා මහලතා පළඳනාව ලැබුණා නම් අටපිරිකර පූජා කරන ඔක්කොටම මහලතා පළඳනාව. එහෙම එකක් කොහෙද තියෙන්නේ? එතකොට මහලතා පළඳනාව ලැබීමේ යම් හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කියන්නේ සියලු දෙනා මහලතා පළඳනා ලබනවා කියන එක නෙමෙයි. ඒක වෙන වෙන දේවල් උනත් ලැබෙන්නට පුළුවන්. හැබැයි අර එහෙම විසාකාවට ආදී එහෙම ඇතැම් අයට ඒ විදිහට ලැබිලා තියෙනවා. මේ විදිහට සමහර දේ දැන් ඔය මේ නෘත්‍ය ශිල්පියෙකුට එහෙම නැත්නම් නාට්‍යකරුවෙකුට බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනාවක් කරලා තියෙනවා. ඒ කුමක් නිසාද? ඒ අය මිනිසුන්ගේ රාගය අවුස්සලා, මුලාව අවුස්සලා මේ විදිහට කෙලෙස් අවුස්සලා දෙන්නේ. ඒ කෙලෙස් අවුස්සලා අන් අයගේ මුලාව රාගය වැඩි කරලා මිනිසුන් විකෘති කිරීමේ පාපය නිසා අරගොල්ලෝ අර විදිහට මෙරේ උපදිනවා, අර ලෝකේ උපදිනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට දැන් මේක අල්ලගෙන සියලුම දෙනා අර විදිහටපත් වෙනවායි කියලා ප්‍රකාශ කරනවා. එතකොට නාට්‍යයකින් මිනිස්සෙගේ හිත හදන්න බැරිද? නටුමකින් මිනිස්සෙගේ ශ්‍රද්ධාව භක්තිය වැඩි කරන්න බැරිද? ඒතර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ තූර්ය වාදන ඒව පැවතුණා. මොකද මේවා මේ ලංකාවට විතරක් උරුම ඒවා නෙමෙයි, ඉන්දියාවේ සංස්කෘතිය තුලත් ඒවා තිබුණානේ. හත් පිබීම. එතකොට මිනිස්සු විතරක් නෙමෙයි දෙවි බමුන් පවා තූර්ය නාදාදී බුදුරජාණන් වහන්සේට පූජා කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසානේ අර පිරිනිවන් මංචකයේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මේ මලින් ගඳින් සුවඳින් මේ නෘත්‍යයෙන් ගීතයෙන් මේ කරන පූජාවන් තථාගතයන් වහන්සේට නිවැරදි පූජාවක් නෙමෙයි. ඒක ප්‍රතිපත්තියෙන් පූජා කරනවා නම් තමයි උසස් පූජා. ඒතකොට ඒවා තිබිච්ච නිසා නේද කියන්නේ. ඉතින් ඒ මොකක් නිසාද? අර දැන් අපි මම එකෙන් කියන්නේ උන්වහන්සේලා කියන බණ ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි. උන්වහන්සේලා යම් යම් කරුණු කියනවා අර මිනිස්සුන්ව ටිකක් පැති ගන්නලා, බියවද්දලා, පාපයෙන් ගලවන්න කියන જાති තියෙනවා. ඉතින් ඒවා එහෙම කිව්වට කමක් නැහැ. නමුත් එහෙම හැම දෙයක් මේ විදිහට බියවද්දලා කන පිට හරවන්න ගිය පස්සේ අන්තිමට දහම නෙමෙයි ඉතුරු වෙන්නේ. නිකන් පැතිගෙන අර අමුතුම බීතියක් එක්කලා තමයි වෙනස් වැඩ කරන්නේ. ඉතින් එතකොට කොහොමද ස්වයං ප්‍රඥාව අවදි වෙන්නේ? අවදිලා ලෝකේ දකින්නේ. ඒ නිසා හැම විටම චේතනාවයි මූලික වෙන්නේ. ඒතර අර නෘත්‍ය ගීත කරන අයගේ චේතනාව මොකද්ද? අනිත් අය මුලා කරලා හැංගීම් අවුස්සලා ඒගොල්ලන්ට මුදල් ලොපයන්නේ. දැන් ඔන්න අද කාලේ හැටියට ඔය තියෙන්නේ මොනවද? යම් යම් චිත්‍රපටි තියෙන්නේ කාමයේ අවුස්සන ඒවා. නිල් චිත්‍රපටි කියලා කියන්නේ. ඔන්න ඒ වගේ අයට අර කතාව හරි. මේ නළු නිලියෝ රඟපාන්නේ ඔක්කොම කරන්නේ මොකටද? අනිත් අයගේ හැඟීම් අවුස්සන, අනිත් අයගේ මනස විකෘති කරලා සල්ලි හම්බ කරා. අන්න ඒ අය කෙලින්ම අර නරකයේ උපදිනවා කියලා කිව්වහම අන්න ඒක හරි. මොකද ඒගොල්ලන්ගේ අදහසම තියෙන්නේ අනිත් මිනිසුන්ගේ හැඟීම් තමන්ගේ මුදල් බවට වත් කෙරේ. හැබැයි හැම චිත්‍රපටියක්ම ගහන්නේ ඒ පදන නේ. ඒතර හැම මේ ශිල්පියෙක්ම රඟපාන්නේ ඒ පදන නේද? නෑ. ඒතර මිනිස්සුන්ට යහපතක් කරන්න සත්භාවයෙන් කොච්චර දේවල් සමාජයට ගොඩනගනවද? නාට්‍ය ශිල්පියෙකුට, රංගන ශිල්පියෙකුට කොච්චර දේවල් සමාජයට දෙන්න පුළුවන්ද ගුණාත්මක වශයෙන්? ඉතින් ඒ නිසා ඒ හැම එකක්ම අර ගොඩට දාන්න පුළුවන් කමක් නැහැ. අන්න එතනයි තියෙන වැරද්ද තියෙන්නේ. එකක් මොකක් හරි ත්‍රිපිටකයෙන් ගත්තන් පස්සේ ඒ ගන්න සාධකේ හරි. ඒක එහෙම උදාහරණ දේශනා කරනද. එතන ඒක ඔක්කොටම අලවගෙන ඔය ලේබල් එක. මේකත් එක මේකත් එක මේකත් එක. එහෙම අලවන්න පුළුවන් දහමක් නෙමෙයි මේක. ඒක අවස්ථාවෙන් අවස්ථාවට තනින් තනට පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ මනෝභාවයන් එක්කලා වෙනස් වෙනවා.